නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පාරායන වර්ගයේ අපි කතා කරමින් ඉන්නේ මේ වගේ ලස්සන දේශනාවන් අපට ඉගෙන ගන්න ලැබීමත් හරිම වාසනාවක්. ඉතින් මේ දේශනාවක් නිවැරදිව අර්ථාන්විත වෙන්න මම අර ඊයේ කරපු දේශනාව තුළදී පැහැදිලි කරා. සත්‍යවාදී බව උපරිමයෙන් තියෙන්නට ඕනේ. ඒ සත්‍යවාදී බවත් එක තමයි මේ සත්‍ය පෙන්නන මේ ධර්මයේ අර්ථ විමසන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ඒ කාරණා අපේ ජීවිත තුළ හොඳට ඇති කරගෙන ඒක මේ ධර්මයේ විමසන්න යමු වෙනකොට ප්‍රතිපදා බව බලෙන් හිතන්නේ නැතුව ප්‍රතිපදාව සිද්ධ වෙනවා. බලමු මේ සූත්‍රය ටිකක්. දැන් මේ අජිත මානවකල ඇතුළු මේ සියලු දෙනාම ඊටාම සත්‍යවාදීව විමුක්තිය හොයපු අය. ඉතින් ඒ නිසා තමයි මේ අයට මෙච්චර හොඳට මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබුණේ. මෙත්තගෝ සූත්‍රයේ තියෙන්නේ පාරායන වර්ගයේ 4 වෙනි සූත්‍රය. මෙත්තගෝ කියන මානවකයා නැත්තම් ඒ විමුක්තිකාමී කෙනා ප්‍රශ්න අහනවා. පළවෙනි ප්‍රශ්නය මම කිව්වහම කියන්න. පුච්ඡාමි තං භගවා බ්‍රූහි මේ තං මඤ්ඤාමි තං වේදගුම් භාවිතත්තං කුතෝනු දුක්ඛා සමුදා ගතා ඉමේ යේකේචි ලෝකස්මින් අනේක රූපා. දැන් ඔන්න මෙත්තකෝ අහනවා බුදුරන් වහන්සේගෙන්, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම අහනවා. පුච්ඡාමිතං භගවා බ්‍රූහි මේතං. භාග්‍යවතුන් වහන්සේගෙන් මම මෙන්න මේ කාරණාව ප්‍රශ්න කරන්නයි මම ප්‍රශ්න කරනවා. මඤ්ඤාමිතං වේදකුම් භාවිතත්තං. දැන් ඔන්න වරන්න මේකේ ලස්සන කියන්නේ මම මේ ප්‍රශ්නේ අහනවා බුදුරන් වහන්සේගෙන්. එතකොට දැන් මේ මෙත්තකු තමන් හංගින දේ තමන්ගේ හැඟීමක් කියනවා. ඒ තමයි මේ ප්‍රශ්න මම භාග්‍යවතුන් වහන්සේගෙන් අහන මට ඒක වදාරන්න. මම හිතනවා මම හංගිනවා භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ බුදුරන් වහන්සේ කියලා කියන්නේ ඊටාම හොඳට මේ පරතරටම මේ ඉගෙනගෙන නැත්නම් මේ ඥානීය පරතරටම මේ අවබෝධයේ පරතරටම ගිය උත්තමී. ඒ වගේම භාවිතත්තම් හොඳට භාවිතා කරපු උත්තමී කියලා මම භාග්‍යවතුන් වහන්සේ ගැන හංගිනවා. එතකොට මේ හැඟීමත් එක්කමයි මේ අහන්නේ. කුතෝනු දුක්ඛා සමුදා ගතා ඉමේ යේකේචි ලෝකස්මින් අනේක රූපා. මේ ලෝකේ කියන්නේ ඒකේචි ලෝකස්මින් අනේක. කියන්නේ මේ ලෝකයේ යම් මේ නොඑක් ස්වરૂපයෙන් යුක්ත මේ ලෝකයේ තියෙනවා යම් කිසි දුකක් තියෙනවා නම් විවිධාකාර නොඑක් ස්වરૂපයෙන් යුක්ත මේ ලෝකයේ යම් දුකක් තියෙනවා නම් ඒ දුක කුතෝ සමුදා කුතෝ සමුදාගත ඒ දුක ඒ හටගන්නේ කොයින්ද උපදින්නේ කියලා අහනවා. දැන් ඔන්න ප්‍රශ්නේ ලස්සනට පැහැදිලි. දැන් ඔන්න ප්‍රශ්නේ අරගෙන එනවා. මොකද්ද ප්‍රශ්නයක් අහන්නයි ඉන්නේ කියලා ඔන්න මම දැන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මම හිතනවා භාග්‍යවතුන් වහන්සේ අවබෝධයෙන් පරතරටම ගිය උත්තමෙක්, ඒ වගේ භාවිතත්ව කරපු උත්තමෙක් කියලා ප්‍රශ්නේ තමයි මේ ලෝකේ මේ නොඑක් ස්වરૂපයෙන් තියෙන දුක තියෙන යම් කිසි දුකක් වෙනවද? අන්නේ දුක හටගන්නේ කොයින්ද? දුක උපදින්නේ කොයින්ද? එතකොට දැන් ලෝකේ තියෙන දුකක් පිළිබඳවයි අහන්නේ. දැන් ලෝකේනේ ඉන්නේ. එහෙනම් ලෝකේ ඉන්නේ නැද්දි? ලෝකේ දුක කියන කාරණාව හටගන්න විදියක් අහන්නේ. දැන් අපි මේවට විවිධ අර්ථකථන දාන්න හොඳ නැහැ. මේ අහන්නේ සංඛාර දුක්ඛේද අනම්මනම් කියලා දාලා හරියන්නේ නැහැ.
මොකද සංඛාර දුක්ඛය කියන නිර්වචනය ලෝකේ ඉන්න කෙනෙකුට ලැබෙන දෙයක් නෙවෙයි. සංඛාර දුක්ඛ කියන නිර්වචනය අදහස් කිරිල්ල ලෝකේ ඉන්න කෙනෙකුට ලැබෙන දෙයක් නෙවෙයි. ලෝකේ ඉන්න කෙනෙකුට ලැබෙන දෙයක් කියන කාරණාව අර්ථාන්විත වෙන්නේ ලෝකේ විග්‍රහයක් වෙන්නේ දුක කියන විග්‍රහය. ලෝකේ දුක කියන විග්‍රහය අර්ථකථනය වෙන්නේ. හැබැයි සංඛාර දුක කියන විග්‍රහය ගත්තහම මේ සංඛාර දුක්ඛ කියන විග්‍රහය ලෝකේ ඉන්න කෙනෙකුට කියන කතාව අදාළ නැහැ. ප්‍රඥාවේ ගෝචරත්වය කියන එකයි තියෙන්නේ. එතකොට ඊතර වීම කියන්නේ සකස් වීම කියන එකනේ. එහෙනම් ලෝකයේ තියෙන දෙයක් කියලා කියන්න බෑනේ. එතකොට එහෙනම් කිසි කෙනෙකුට සංඛාර දුක්ඛය මොකද්ද සංඛාර දුක්ඛය මොකද්ද කියන කාරණාවක් කෙනෙකුගේ ජීවිතයේ තේරුම් ගන්න ඕන විදිහට යමක් වෙනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. දැන් අද අපි හුරු වෙලා තියෙනවා මේ දුක්ඛ තුනක් තියෙනවා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා අපට තේරුම් ගන්න තියෙන සංඛාර දුක්ඛයයි කියලා ඒ විදිහට ලොකු මේ මුලාවකට ගිහිල්ලා තියෙනවා අපි ආයේ සංඛාර දුක්ඛය කියන එකටත් ලේබල් එකක් දාන්න ගිහිල්ලා දුක්ඛ දුක්ඛ දැන් දුක කියන කාරණාව සහ විපරිණාම දුක කියන එක තමයි අපට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒ කාරණා හොයාගෙන යද්දි සිදුවෙන වැඩපිළිවෙලේදී දකින විදිහේ ඥාණය තමයි සංඛාර දුක්ඛේ සකස් වීම කියන කාරණාව. ඒ දැකීමේදී නොපිහිටන බව කියන එක. එතකොට දැන් මෙත්තකෝ අහන්නේ ලෝකයේ තියෙන නොඑක් ස්වરૂප වූ මේ යම් කිසි දුකක් වෙනවාද? ලෝකයේ තියෙන මේ ලෝකයේ කෙරෙහි ලෝකස්මින් කියලා තියෙන සත්ත්වමී භක්තියේ. එතකොට මේ ලෝකයේ කෙරෙහි කියන්නේ ලෝකයේ කියන කාරණාවක් එදිලා තියෙනවා. මෙන්න මේ ලෝකයේ කෙරෙහි තියෙනවා යම් කිසි මොනවා නොඑක් ස්වરૂප වූ දුක. මෙන්න මේක කොයින්ද පටන් හටගන්නේ කොයින්ද උපදින්නේ කියලා අහන ප්‍රශ්නයයි තියෙන්නේ. මෙත්තකෝ අහන ප්‍රශ්නේ. එතකොට සර්ව සාධාරණම ජීවිතයේ Tamanට යථාර්ථවාදීවම යෙදෙන ප්‍රශ්නයක් අහන්නේ. ඔන්න බුදුරයන් වහන්සේ ඒකෙදි මෙන්න මේ උත්තරේ දෙනවා. මම කියවහම කියන්නේ හොඳට අහගෙන ඉන්න. එතකොට තමයි මේ කියන්න පුළුවන් මේක. දුක්ඛස්ස චේ මං පබවං අපුච්චසි 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 තං තේ පවක්ඛාමි යතහ පජානං තං තේ පවක්ඛාමි යතහ පජානං උපදිනිදානා පබවಂತಿ දුක්ඛා උපදිනිදානා පබවಂತಿ දුක්ඛා ඒකේචි ලෝකස්මින් අනේක රූපා ඒකේචි ලෝකස්මින් අනේක රූපා. ඔන්න බුදුරන් වහන්සේ උත්තර දෙනවා. දැන් ලෝකයේ තියෙන නොඑක ආකාරයෙන් දුකෙහි ප්‍රභවය සමුදයයි යහන් හටගෙන. ලෝකේ නොඑක ආකාරයෙන් දුක තියෙනවා මේකේ සම්භවයනේ ඇහුවේ. ඒතර බුදුරන් වහන්සේ වෙන්න පැහැදිලි කරනවා දුක්ඛස්සචේ මං පබවං අපොච්චසි තන්තේ පවක්ඛාම යථා පජාන. දැන් ඔබ මේ දුක හට ගැනීම ගැන මගෙන් ප්‍රශ්න කරනවානේ. දුක්ඛස්සචේ මේ දුක්ඛයාගේ පබවය ගැන මගෙන් ඔබ ප්‍රශ්න කරා. ඉතින් මම තන්තේ පවක්ඛාම යථා පජාන. අන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා එය යථායි ඒ ආකාරයෙන්ම ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගත් කෙනෙක් මෙන්. ඒ කියන්නේ ඒ ආකාරයෙන්ම අවබෝධයට යොමු වෙන්නට ඒ වගේම ඒ ප්‍රශ්න කරපු කාරණාව ඒ දැනගත් කෙනෙක්ගේ මම තොපට ඒක පවසන්නම්. ඔන්න දැන් ඒක පැහැදිලි කරනවා. යථාර්ථ වශයෙන් බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. උපදිනිදානා පබවಂತಿ දුක්ඛ. ඒකේච ලෝකස්මින් අනේක රූපා. මේ ලෝකේහි නොඑක ආකාරයේ යම් කිසි දුකක් වෙනවද? එය හටගන්නේ මොකක් මුල් කරගෙනද? උපදිනිදානයේ. උපදිනිදානයේ. උපදි කියන කාරණාව ගත්තාම දැන් මම හිතනවා මේකට විවිධ අර්ථකථන පැහැදිලි කරලා පෙන්නනවා. උපදි කියනකොට මොනවා හෝ කාරණාවක ලැබීමක් සිදු වෙනවා නම් යම් කිසි විග්‍රහයක් යම් මිම්මක් යම් අර්ථකථනයක්. ඒ කියන්නේ යම් මොනවා හරි කතාවක් කරන්න ඉඩක් තියෙනවා නම් ලැබීම කියන වචනයත් එකම දුන්නේ යම් කතාවක් කරන්න ඉඩක් තියෙනවා නම් ඒ කතාවක් කරන්න ලැබුණ ඉඩම තමයි මේ ලෝකයේ නොඑක ආකාරයේ දුකෙහි සම්භවය. එතකොට එහෙනම් යමක් බව දෙයක් බව
කියන්නේ යෙදීම කියන එකට වඩා යෙදීම කියන එක දැක්මක් යමක් බව දෙයක් බව යමක් බව දෙයක් බව කියන සිදුවීමමයි දුක කියන කාරණාවේ ප්‍රභවය හේතුව. එතකොට මොනම හෝ විග්‍රහයක් දැන් අපි ගත්තොත් එහෙම මම මේ ළඟදී පැහැදිලි කරපු කරුණුත් එක්ක විස්තර කරා අපි මේව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හරි මෙතන අල්ලගන්න දෙයක් නැහැ කියලා හරි මෙතන සක්කාය මම අලුතෙන්ම පැහැදිලි කරන්නේ සක්කාය නිරෝධත්වයක් කියලා හරි සුඛියත්වයේ ඉක්මවීමක් කියලා හරි සක්කාය දිට්ඨියේ ප්‍රහාණයක් කියලා හරි යම් වූ විග්‍රහයක් වෙනවා නේද? ඒ කියන්නේ යම් බවක් නේද? ඒ කියන්නේ දැන් ධර්මය කියන එක සක්කාය නිරෝධය අර්ථාන්විත භාවය සිදු වෙනවා නම් සක්කාය නිරෝධය කියන බවක් වෙන්න බෑ. ධර්මයේ කියන කාරණාවේදී සක්කාය දිට්ඨිය ප්‍රහාණය කියන කාරණාව අර්ථාන්විත භාවයක් සිද්ධ වෙනවා නම් සක්කාය දිට්ඨි ප්‍රහාණ බවක් වෙන්න බෑ. සක්කාය දිට්ඨි ප්‍රහාණ බවක් කියන කාරණාවක් අපි කතා කරන්නේ සක්කාය නිරෝධයක් කියන එක කතා කරන්නේ ඒ සිදුවීමට නෙමෙයි සක්කාය කියන කාරණාවකට වෙන නිර්වචනයකුත් දාගෙන සක්කාය නිරෝධ බවක් සහ සක්කාය දිට්ඨි ප්‍රහාණ බවක් කියන කාරණාවක් විග්‍රහ වෙලා. ඒක ලැබීමක්. ඒක යෙදීම් බවක්. ඒක විග්‍රහ බවක්. මෙන්න මේ විදිහට යම් බවක් යම් ස්වභාවයක් යම් දෙයකට ඉඩක් විග්‍රහයක් ආවනම් ඔන්න ඕකම තමයි දුකෙහි හේතුව. උපදි නිදානා පබවන්ති දුක්ඛ. එතකොට දැන් එහෙනම් ප්‍රතිපදාවක් සිදු වෙන්නේ නැතුව දැන් විතර බලන්න ප්‍රතිපදාව සිදු වෙනකොට කිසිදු විදිහකින් යම් බවක් වෙන්න බෑනේ. යම් බවක් යම් විග්‍රහයක් යම් අර්ථකථනයක් සිදු වෙන්නේ ඒ අර්ථකථනයේ විග්‍රහයට සමීප වූ මම ඉන්නවනේ. නැත්නම් ඒ විග්‍රහය දෙන්න බෑනේ. සක්කාය නිරෝධ ධර්මයක් කියලා හෝ සක්කාදිටි ප්‍රහාණ ධර්මයක් කියලා හෝ විග්‍රහයක යෙදීමක් තියෙනවා නම් ඒ විග්‍රහයක යෙදීම ඉස්මතු වන්නේ කින නිසායි ඒ විග්‍රහයක යෙදීමක් තියෙන්නේ. එතකොට එහෙනම් ඒ විග්‍රහයක යෙදීමක් ඇතිතැනදී එතන සක්කාය නිරෝධ ධර්මයක් වෙලා නැහැ. සක්කාදිටි ප්‍රහාණයක් වෙලා නැහැ. එතන තියෙන්නේ දුකේ හේතුව. එහෙනම් ඒ කාරණාව එක්ක ලෝකේ කතාව සහ දුක කතාව ඉස්මතු වෙලා එනවා. එතකොට එහෙනම් ඔන්න දුකෙහි ප්‍රභවය තමයි දුකෙහි සමුදය තමයි උපදි බව. උපදි කියන එක යමක් බව, ලැබීමක් බව, විග්‍රහයක් බව. මෙන්න මේක තමයි උපදි කියන්නේ. එතකොට නම් යමක් බව, ලැබීමක් බව, විග්‍රහයක් නොවෙන්නේ කොතනද? යමක් බව, විග්‍රහයක් බව නොයෙදෙන්නට නම් මගේ පැත්තට තනක් එන්න බෑනේ. මගේ පැත්තට තනක් එනවනම් ඒ තැන මගේ පැත්තට එන තැනේදී ඒ විග්‍රහයක් අදාළ වෙලා තියෙනවා. එහෙනම් මගේ පැත්තට තනක් නොවන කාරණාව කියන්නේ ප්‍රතිපදාවක්. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය සහ සක්කාය ප්‍රහාණය කියන අර්ථාන්විත භාවයේ කල්යාණ මිත්‍රයාට යමු වීම කියන සිදුවීම. එතෙක් වෙන්නේ නැහැ. තව කාරණාවක් බුදුරණවහන්සේ තව ගාථාවක් පෙන්නනවා. එක කියන්නේ යේචේ අවිද්වා උපදීන් කරෝති යේචේ අවිද්වා උපදීන් කරෝති පුනః පුනං දුක්ඛ මුපේති මන්දෝ පුනං දුක්ඛ මුපේති මන්දෝ තස්මාහි ඥානං උපදින්න කෛරා තස්මාහි ඥානං උපදින්න කෛරා දුක්ඛස්ස ජාති පබවානුපස්සී දුක්ඛස්ස ජාති පබවානුපස්සී දුක්ඛස්ස ජාති පබවානුපස්සී දුක්ඛස්ස ජාති පබවානුපස්සී. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා චේ කියන්නේ ඉතින් යමෙක් මේ මෝඩ කෙනෙක් මෝඩකමින් යුක්ත අවිද්වා ඉතින් යමෙක් මෝඩකමින් යුක්ත. එතකොට මෝඩකමින් යුක්තව කියලා කියනකොට එතන කියවෙනවා
මෝඩ භාවය කියන්නේම ඇත්ත හොයන්නේ නැහැ කියන එකනේ. දැන් අර මම ගුවන්විදුලියේ කරපු ධර්ම දේශනාවේදී පැහැදිලි කරේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන කාරණාව ලෝකයේ තියෙන තවත් වූ විග්‍රහයක් නෙවෙයි සත්‍ය සෙවන තැනදී සිදුවන වැඩපිළිවෙල. එතකොට එහෙනම් යමෙක් මෝඩයි කියලා කියන්නේ ඒ කෙනා läග ගැනීමකට යොමු වෙන බවක්මයි තියෙන්නේ සත්‍ය හොයන බවක් නෑ ජීවිතේ. ඉතින් යම් කිසි මේ මෝඩ කෙනෙක් මෝඩෙක් මෙන්න මේ කෙනෙක් උපදින් කරෝති උපදි කරනවා මෝඩ කෙනෙකුට මොකද වෙන්නේ යථාර්ථයේ නොසොයන බව කියන්නේම යථාර්ථයේ නොසොයන බව කියන්නේම යමක් ලැබෙන බව කියන එක. යමක් ලැබෙන බවක් වෙන විදිහට කටයුත්තක් කරනවා. යථාර්ථයේ නොදකින්නවා කියන්නේම යමක් බව ලැබීමක් කියන විග්‍රහයක්. ඇයි läග ගැනීමන්නේදී? ඒ කියන්නේ මෝඩකමත් එක තියෙන්නේ මොකද්ද? තණ්හාව. අවිද්‍යාවයි තණ්හාවයි. එහෙනම් ලැබෙන බවක් තියෙන මෝඩකමත් එක්ක. යථාර්ථය හොයන්නේ නැහැ. ඉතින් යම් මෝඩ කෙනෙක් මේ ලැබීමක් වෙන විදිහට ඒ කටයුත්ත වෙනවද? පුනප්පුනං දුක්ඛම අපේති මන්දෝ. අන්නේ මෝඩයට. මන්දෝ නුවණ මද මෝඩයට. අන්නේ මෝඩයට මොකද වෙන්නේ? පුනප්පුනං නැවත නැවත ඒ මෝඩ කෙනාට නැවත නැවත මොකද වෙන්නේ? දුක්ඛං උපේති. දුක්ඛ කරාම යනවා. නැවත නැවත දුක්කටමයි පැමිණෙන්නේ. කවුද එතකොට එහෙම වෙන්නේ? මෝඩ කෙනා අන්න ලැබීමක් වෙන විදිහට ජීවිතේ යමක් බව ලැබෙන විදිහට ජීවිතේ කටයුතු කරද්දී මෝඩ කෙනා නැවත නැවතම යොමු වෙන්නේ දුක කරාමයි. ඒකට ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ ජීවිතයේ යථාර්ථය නොසොයන කෙනාගේ ස්වභාවය නැවත නැවත දුක කරාම යොමු වෙන එක. තස්මාහි ඥානං උපදින්න කෛරා. අන්න ඊළඟට පැහැදිලි කරනවා. ඒ හේන් යම් කිසි කෙනෙක් අන්න ඥානං කියන්නේ දන්න කෙනා. ඒ කියන්නේ නුවණ තියෙන කෙනා. ඒ හේන් මෙන්න මේ නුවණ තියෙන කෙනා මේ දන්න කෙනා මොකද කරන්නේ? අන්න ඒ කෙනා දුක්ඛස් එයා මොකද කරන්නේ? උපදින්න කෛරා. ඔහු අන්න උපදි කියන කාරණාවක් කරන්නේ නැහැ. මොකක් එකද උපදි කියන කාරණාවක් කරන්නේ නැත්තේ? උපදි කරන්නේ නැහැ. ඒ කියන්නේ ලැබීමක් හැටියට යමක් කටයුත්තක් කරන්නේ නැහැ. ඒ දන්න කෙනා. දුක්ඛස්ස ජාති පබවානුපස්සී. මේ ජාතිය කියන කාරණාව. ඒ කියන්නේ මේ දුක්ඛයාගේ මේ දුකෙහි ඉපැද්ම අනුව දකිනකොට දුක්ඛස්ස ජාති පබවානුපස්සී. මේ ජාතිය හටගන්න ස්වභාවය ඒක අනුව නැත්නම් ඒ හට ගැනීම ජාතිය කියන කාරණා ඉපදීමේ ප්‍රභවය දුකෙහි ඉපදීමේ දුක්ඛයාගේ ඉපදීමේ ප්‍රභවය මෙන්න මෙහෙම දකිනකොට ඒ දන්න කෙනා උපදි කරන්නේ නැහැ. ලැබීමක් වෙන විදියට කටයුත්තක් කරන්නේ නැහැ. මොකක් දකිනකොටද? මෙන්න මේ දුක්ඛයාගේ ඉපදීම නැත්නම් ජාතිය අනුව ඒ කියන්නේ ඒ හට ගැනීම අනුව අන්නේ අනුවම ජාති පබවානුපස්සී. ඒ ජාතිය දුක්ඛ කියන ජාතියේ දුක කියන ජාතියේ ප්‍රභවය. එතකොට දුක්ඛේ ජාතියේ ප්‍රභවය කියන කාරණා මොකද්ද? උපදීයනේ. එතකොට ජාතියේ ප්‍රභවය අනුව දකිනකොට මොකද වෙන්නේ? නඛෛරා. උපදින්න කෛරා. අන්න ලැබීමක් වෙනද කටයුත්තක් දෙන්නේ. එතකොට අන්න ඒක තමයි කියන්නේ සමුදය දකින්නවා කියලා කියන්නේ නිරෝධය කියන කාරණාව. මොකද අඥානකමෙන්නේ සමුදය වෙන්නේ. එහෙනම් නිරෝධය දැක්මමයි. එහෙනම් මේ නුවණ තියෙන කෙනා දන්න කෙනා අන්නේ කෙනා මේ දුකට හේතු වෙන අන්නේ උපදිය නැත්නම් ජාතිය අනුව යොමු වෙන අන්න ඒක කරන්නේ නැහැ. උපදින්න කෛරා. එතකොට බලන්න එහෙනම් මේ හැම එකම පැහැදිලි කරන කාරණාවේ තියෙනවා ඥානාන්විත භාවය. ඥානාන්විත භාවය කියලා කියන්නේ මට ලැබෙන්න වූ දෙයක් කියන එක නෙමෙයි. යථාර්ථයේ සත්‍යවාදීව හොයනවා කියන්නේ. ඔන්න දැන් බුදුරණවහන්සේ ගාථා දෙකකින්ම මෙත්තකුවට උත්තර දුන්නා. ඊළඟට මෙත්තකුව ආයි ප්‍රශ්නයක් අහනවා. ඔන්න මෙත්තකුව අහනවා. ආයි ප්‍රශ්න ටිකක් දීගයි මෙත්තකුවගේ. මං කිව්වාම කියන්නේ යන්තං අපුච්චිම්ම අකිත්තීනෝ
යන්තං අපුච්චිම්හ අකිත්තයිනෝ අඤ්ඤං තං පුච්ඡාමි තදංග බ්‍රූහි කතන්නෝ ධීරා විතරන්ති යෝගං ජාති ජරං ශෝක පරිද්දවංච තං මේ මුනි සාදු ව්‍යාකරෝහි තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ. ඔන්න දැන් මෙත්තගු ආය ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මෙත්තගු අහන්නේ? යන්තං අපුච්චිම අකිත්තේනෝ අඤ්ඤන්තං පුච්ඡං සදංග බ්‍රෝහි. දැන් මම යම් කිසි දෙයක් යමක් මේ විචාරවල අන්න ඒක ඔබ භාග්‍යවතුන් වහන්සේ ඒක වදාලා. දැන් අඤ්ඤං තව එකක්. තව ප්‍රශ්නයක් මම භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරලා. යමක් භාග්‍යවතුන් වහන්සේගෙන් මම විචාරුවද ඒකට දැන් උත්තරේ හම්බ වුණා. ඒක පැවසුවා. දැන් මම තව කාරණාවක් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. හොඳ දැන් භාග්‍යවතුන් වහන්සේගෙන් තව කාරණාවක් අහනවා. ඒ තමයි කතන්නු දිහිරා විතරන්ති යෝගා. ඒකත් මට ඒකාන්තයෙන් ඒකත් විසඳලා දෙන්න කියලා කියනවා. ඒ අහන ප්‍රශ්නේ සදංග බ්‍රෝහි විසඳලා දෙන්න කියලා කියනවා. කතන්නු දිහිරා විතරන්ති යෝගං ජාති ජරං ශෝක පරිද්දවංච. දිහිරයෝ කියන්නේ නුවණැත්තෝ. මෙන්න මේ නුවණැත්තෝ මේ ඕගය සැඩපහර. දැන් ඔන්න බලන්න දැන් මෙත්තගුවට සැඩපහරක් විග්‍රහයක් ආවා. එතකොට මෙත්තගුවට සැඩපහර විග්‍රහයක් දැන් එන්න මෙත්තගු මේ හිතන ක්‍රමයක් එක්ක අනුගත වුණාට පස්සේ එයාට දැන් මේ සැඩපහරක් හැටි බව ඉස්මතු වෙලා එනවා. එතකොට දැන් සැඩපහරත් ඒ වගේම ජාතිය ජරාව ශෝක පරිද්දේව මේ සියල්ලම දිහිරයෝ මෙන්න මේ සැඩපහර ජාති ජරා මරණ ශෝක පරිදේව තරණය කරන්නේ කොහොමද? විතරන්ති කතන්නු මේ තරණය කරන්නේ කොහොමද? ජාති ජරා මරණ මේ සැඩපහර කියන මෙන්න මේවා මේ දිහිරය තරණය කරන්නේ කොහොමද? දැන් ඔන්න දිහිර බව හොඳට මේකේ තේරුම් ගන්න. කලින් අහව ප්‍රශ්නයේදී පැහැදිලි කරා උපදි බවත් එක්ක දැන් උපදි බව කියන කාරණාව ඒ සමාජයේ ඒ දුන්න අර්ථානිත භාවයේ එක මෙත්තගුවට වැටුණා. දැන් උපදි බව කියන කාරණාව නැතුව දැන් මේ ප්‍රඥාවන්තයා ගැන දිහිරව ගැන අහනවා. දැන් දිහිරයා දැන් මේ වැටහිම දිහිරට තියෙනවා. දැන් හැබැයි මොකද තියෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිද්දේව සහ මේ ඕග කියන කාරණාවක් දැන් ඒ බව තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. එකයි දර්ශනයේ සවිසුද්ධ වුණාට පස්සේ මේ කෙලෙස් ප්‍රවාහ බව. ඒ කියන්නේ කෙලෙස් ප්‍රවාහ බව කියලා කියන්නේ මට ලැබෙන දෙයක් කියන එක නෙමෙයි. යථාර්ථය දැකපු තැනදී කෙලෙස් ප්‍රවාහය කියන කාරණා. මෙන්න මේ ජාති ජරා මරණ සහ මෙන්න මේ සැඩපහර. ඒතොර සැඩපහර ගත්තොත් එහෙම කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාවෝග කියන අපට අලුත් විග්‍රහ තියෙනවා ඕග කියනකොට. ඒතකොට දැන් ඒ විග්‍රහ කතාවක් අවශ්‍යතාවයක් නැහැ. මෙත්තගුවට දැන් මේ හිතන ක්‍රමයක් එක්ක මෙත්තගුවට තියෙනවා මේ සැඩපහරක් හැටියට මේක සිදු වෙන ආකාරය. එතකොට දිහිරියෝ කෙසේද මේ සැඩපහර මෙන්න මේවා තරණය කරන්නේ කෙසේද අහනවා. ඒ වගේම අහනවා තං මේ මුනි සාදු ව්‍යාකරෝහි තථාහිතේ විදිතෝච ධම්මෝ. ඒ ස්වභාවයේ ආකාරයෙන් අවබෝධ කරගෙන ඉන්නවා කියලා උතුමාණන් වහන්සේ. ඒ කියන්නේ මම හිතන්නේ අන්නේ විදිහටයි කියනවා. ඒ කියන්නේ මේ කාරණාව පිළිබඳව. ඒ කියන්නේ මේ ස්වභාවය තමයි ධර්ම ස්වභාවය පිළිබඳ මැනවින් භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේ ස්වභාවය පිළිබඳ අවබෝධ කරගෙන ඉන්නවා කියලා මම දන්නවා. අන්න ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඒතර බලන්න මේ කොච්චර යමු වීමද කියන එක. ඒ කියන්නේ මේ අවබෝධ කරගෙන ඉන්නේ මේ ස්වභාවය ඒ මනාව අවබෝධ කරගෙන මනාව විස්තර කරන්න පුළුවන් හැකියාවක් තියෙන බව මම දන්නවා. අන්න ඒ නිසා තමයි මම භාග්‍යවතුන් වහන්සේගේ මේ කාරණාව ਵਿਚාරන්නේ. ඒ ප්‍රකාරම අහන්නේ. ඉතින් ඒ නිසා මට ඒක ප්‍රකාශ කරන්න මැනව කියලා ඉල්ලා සිටිනවා. දැන් මොකද්ද මේ අහන්නේ? එතකොට සැඩපහරක් බව, දිහිරයා සැඩපහර, ජාති ජරා මරණ මෙන්න මේ වගේ නුවණත්තා ඊතරවන්නේ කොහොමද කියලා ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් මෙත්තගු අහන ප්‍රශ්නේ.
ඊළඟට දැන් මේකේ පිළිවෙල මේ ස්වභාවය මේ විදිහ මේ ඔක්කොම හොඳට තේරුම් ගන්න. ඒකත් එක්ක තමයි පුළුවන්කමක් ලැබෙන්නේ මේ අනුව හිතන්න. මම අර කිව්වේ පටන් ගන්නකොටම සත්‍යවාදී බව උපරිම තියෙන්නට ඕනේ. උපරිම සත්‍යවාදී බවත් එක්ක තමයි මේ ධහමට යොමු වෙන්න පුළුවන්. ඔන්න භාග්‍යවතුන් වහන්සේ ඊළඟට මෙත්තගෝට මෙහෙම පැහැදිලි කරනවා. කිත්ත ඉස්සාමිතේ ධම්මං දිත්තේ ධම්මේ අනීතිහං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං. ඔන්න බුදුරණවහන්සේ ගාථා දෙකකින් උත්තර දෙනවා. පළවෙනි ගාථාව. දැන් ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කිත්ත ඉස්සාමිතේ ධම්මං දිත්තේ ධම්මේ අනීතියං යං උදිත්වා සතෝචරං තරේ ලෝකේ විසත්තිකං. යම් කිසි කෙනෙක් විදිත්වා අවබෝධ කරගෙන නුවණින් යුක්තව නැත්නම් අවබෝධයෙන් යුක්තව ඒ වගේම සතෝ සිහියෙන් යුක්තව දැන් නුවණින් යුක්තව සිහියෙන් යුක්ත මේ කරුණු ඔක්කොම පැහැදිලි කරනවා. අවබෝධයෙන් යුක්තව සතෝචරං සිහියෙන් යුක්තව හැසිරෙන සිහිය ඇතිව හැසිරෙන කියනවා තරේ ලෝකේ විසත්තිකං. මේ විසත්තිකාව අන්න විසත්තිකාව කියන මෙන්න මේ තණ්හාව තරණය කරනවද ඒ කරුණ පිළිබඳව ඒ කියන්නේ දැන් ඔන්න එතන ප්‍රශ්නය ඇහුවේ සැඩපහර ගලාගෙන ඉනදී කොහොමද එක වියලවන්නේ නැත්නම් එකකින් තරණය වෙන්නේ. ඒතර බුදුරණවහන්සේ දැන් පැහැදිලි කරන දැන් ඉස්සලා මේක ඊළඟ එකකින් තමයි හරිම මේ කාරණාව පෙන්නන්නේ. දැන් යම් කිසි කෙනෙක් දැන් ඒ අහ ප්‍රශ්නෙම තව විස්තර කරනවා. යම් කිසි කෙනෙක් නුවණින් යුක්තව සිහියෙන් යුක්තව හැසිරෙමින් මේ ලෝකේ විසත්තිකාවට නම් මේ විසත්තිකාව කියන මේ තණ්හාව. එතකොට ඒ කියන්නේ එච්චරට බන්ධනයක්. අන්න භව තණ්හාවෙන් විශේෂයෙන් තියෙනවානේ. එතකොට මෙන්න මේක තරණය කරනවාද ඒ කරුණ පිළිබඳව ඒ කියන්නේ මේ වැඩපිළිවෙල පිළිබඳව මෙසේත් විය හැක කියන කාරණාවකින් තොරව ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ කියන්නේ ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා කියන කාරණාවෙන් අර්ථකථනය කරන්නේ තමාට ලැබෙනවා කියන එක නෙමෙයි. මෙතන ඇත්තම තියෙන්නේ මෙසේත් විය හැක කියන කාරණාවෙන් තොරව මේ ප්‍රඥාවන්තයා මේ කරුණ දකිනකොට ඒ දකින ස්වභාවයේදී ඒ එකම වැඩපිළිවෙලේදී මේ විසත්තිකාව කියන මේ තණ්හාව ස්වභාවය අර මේ කියන්නේ වෙන සංකල්පනාවකින් තොරව තරණය කරන විදිහ. මෙන්න මේ කාරණාව දිටු දැහැමීම සිදුවෙනදී මම ඔබට විස්තර කරන්නම්. දිට්ඨ ධම්මේ අනිමි දිටු දැහැමීම මේ කාරණාව සිදුවෙන විදිහ මම ඔබට ප්‍රකාශ කරන්නම්. දැන් ඔන්න පැහැදිලි කරන්න යන්නේ. ඔන්න බුදුරණවහන්සේ මේ පැහැදිලි කරන එක තංචාහං අභිනන්දාමි මහේසි ධම්මමුත්තමං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං. ඔන්න දැන් පැහැදිලි කරනවා. මොකද්ද මේ තංචාහං අභිනන්දාමි මහේසින් ධම්මමුත්තමං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං. නෑ දැන් මේකත් දැන් මෙයාම තමයි දැන් ඔබට විස්තර කරන්නම් කියලා කිව්වට පස්සේ මහා ඍෂියන් වහන්සේ යමක් අවබෝධ කරගෙන සිහියට හැසිරෙන මේ ලෝකේ විසත්තිකාව තරණය කරන මේ උත්තමයාගේ ධම්මට පවසනසේක්වා. ඒකෙම සතුටු වෙනවා. ඒ කියන්නේ ඒ ධම්මටම සතුටු වෙනවා කියනවා. එතකොට දැන් කලින් කාරණායි පැහැදිලි කරේ විස්තර කරන්නම් කියලා ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නම් කියලා කිව්වට පස්සේ මේ උත්තරය දෙන්න කලින් අහපව් මෙතකු කියනවා. ඒ කියන්නේ මේකේ අභිනන්දන බව මේක සතුටින බව පැහැදිලි කරනවා. මහා ඍෂින් වහන්සේ මහා ඍෂින් වහන්සේ යමක් අවබෝධ කරගෙන මේ සිහිය යමෙක් අවබෝධ කරගෙන සිහියෙන් යුක්තව මේ ලෝකේ තණ්හාව කියන සත්‍තිකාව දුරු කරලා මේ තරණය කරනවා නම් අන්නේ දහමක් තියෙනවා නම් ඒ උත්තම දහම් උත්තම දහම පිළිබඳව අභිනන්දන මට පුදුම හතුරුවීමක් තියෙන කියනවා. ඒ කියන්නේ දැන් අර ඕනකම මේ ධර්මයේ තියෙන ඕනකම ඉදිරියට ආවා තවත් ගාතාවකින්ම මේ මෙතකු අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන ඕන ඒකේ ලස්සන අර්ථයක් තියෙනවා. යං කිංචි සම්පජානාසි
සම්පජානාසි උද්ධං අධෝ තිරියංචාපි මජ්ජේ තන්නදෝ චිරියංචාපි මජ්ජේ උද්ධං අධෝ තිරියංචාපි මජ්ජේ තන්නදෝ තිරියංචාපි මජ්ජේ ඒතේසු නන්දිංච නිවේසනංච ඒතේසු නන්දිංච නිවේසනංච පනුජ්ජ විඥානං භවේන තිත්තේ පනුජ්ජ විඥානං භවේන තිත්තේ ලස්සන කාරණාව යංකින්චි සම්පජානාසි උද්දං අදෝ තිරියංචාපි මජ්ජි උද්දං උඩ අදෝ යට තිරියංචාපි මජ්ජේ මජ්ජේ මැද හරහට උඩ යට මැද හරහට එතකොට මේ සියල්ලක්ම කියන්නේ මේ සියලුම බව කියන්නේ මෙතනින් මේ පැහැදිලි කරලා පෙන්නන්නේ මේ කියන්නේ ඔක්කොම කියන කාරණා විග්‍රහ වෙන්නේ සියලුම බව කියන එක ඒ කියන්නේ හැම ආකාරයකටම ඒ කියන්නේ සියලුම ආකාරයකට කියන මෙන්න මේ කාරණාවල් යම් තාක් එහෙම දෙයක් ඇතයි කියලා මනාව දකිනවනම් සම්පජාන්තිංචි සම්පජානාසි එහෙම උඩ යට හරහට මැද කියලා යම් කිසි කාරණාවක් අන්න මනාව එහෙම දෙයක් බව දකිනවනම් ඒ කියන්නේ ඒ ස්වභාවය දකිනවනම් ඒතේසු නන්දිංච නිවේසනංච පනුජ්ජ විඥානං භවේන තිත්තේ අන්න ඒවා කෙරේ කියන්නේ ඒ කාරණාවක් කියන්නේ මොන ඒ හැම දෙයක්ම ඒ සියල්ලක්ම ඒතේසු නන්දිංච නිවේසනංච එතකොට මනාව උඩ යට හරහට මැද කියන මේ සියල්ලක්ම අවබෝධ කරගෙන අවබෝධ කියන්නේ මනාව දැනගන්නවා කියන්නේ තහරකින් අවබෝධ කරගන්නවා ඒ ස්වභාවය කියන්නේ. එතකොට මොකද වෙනවා කියන්නේ අවබෝධ කරගන්නකොට නන්දිය සතුටු වීම. නිවේසන läග ගැනීම රිංග ගැනීම. විඥාන දැන ගැනීම. නන්දිය සතුටු වීම රිංග ගැනීම දැන ගැනීම. පනුජ්ජ දුරු කරනවා. භවේන තිත්තේ පැවැත්මේ මොකද වෙන්නේ? අන්න නොසිතෙනවා. ඉදින්නේ. මොකක්ද සිදු වෙන්නේ? සියල්ලක්ම. දැන් ඒතකොට බලන්න කිසිදු ආකාරයෙන් උද්දං අදෝ තිරියංචය මජ්ජේ කියනකොට සියලුම ආකාරයන් කිසිම විග්‍රහයකට ඒතර උපදි භවකට ඉන්න ඉඳ නැති බවනේ. ඒ කිසිම කාරණාවක් එක්ක ඒක මනාව දකිනකොට මොකද වෙන්නේ? සතුටු වීම දැන් අපට සක්කාය නිරෝධ භවක සතුටු වීමක් ලැබෙනවා නම් සක්කාය නිරෝධ භවයේ සතුටු වීම කියලා කියන්නේ අර්ථාන්විත භාවයේ සිදු වීම වෙන්නට ඕනේනේ. දැන් අහුම්කන් දීම කියන එක ලෝකෙදී හරි. හැබැයි ප්‍රතිපදාව එක්ක බලනකොට සක්කාය නිරෝධය සහ සක්කාය දිට්ඨි නිරෝධ ප්‍රතිපදාව කියනකොට ඒ බවක් වෙනවා නම් එතන උපදි බව. එහෙනම් එතන නන්දියක් තියෙනවා. එතන නිවේසනයක්. ඇයි ඒක läග ගැනීමක් තියෙනවා? ඒක එඩිච් එක. එහෙනම් ඒක දැන ගැනීමකුත් තියෙනවානේ. මේ සියල්ලක්ම ප්‍රහාණයයි. එතකොට ප්‍රතිපදාව අර්ථාන්විත වෙනකොට අර මං හැම වෙලේම කියන්නේ මට මං වැදගත් කියලා ඒ දෙන්නේ නැහැ. එතකොට එහෙනම් කිසිදු විදිහකින් ඒ බවක් අන්න උපදී කියන කන ඒ යෙදීම මෙන්න මේ ස්වභාවයක් ලැබෙන්නේ නැත්නම් ඒ සියල්ලක්ම යෙදෙන විදිහ හැම එකම කිසිදු කාරණාවක් අහුවෙන්න බෑ. දැන් අපි රාගය අතහරිනවා අතහැර බව ලබා ගන්නවා. ද්වේෂය අතහරිනවා අතහැර බව ලබා ගන්නවා. නීවරණ අතහරිනවා අතහැර බව ලබා ගන්නවා. ඊළඟට අපි සක්කාය කියලා එකක් අතහරින බව අතහරිනවා කියලා හිතාන සක්කාය කියන නිරෝධයක් කියලා ලබා ගන්නවා. සක්කාය දිට්ඨියක් කියලා අතහරිනවා කියලා හිතාගෙන සක්කාය දිට්ඨි ප්‍රහාණය කියලා බවක් ලබා ගන්නවා. ඒතර මේ ඔක්කොම තුල තියෙන්නේ ආයෙත් නන්දියක් නෙවෙයි. ආයෙත් නන්දි බව. ආයෙත් නිවේෂණ බවක් නෙවෙයිද? ලැංග ගන්න රිංග ගන්න බව. දැන ගැනීමක් නෙවෙයි. දැන ගැනීම. එතකොට එහෙනම් එතන තියෙන්නේ අහපව් භවයමයි පැවැත්මමයි. කොහෙන් හරි භවයේ තියෙනවා. කොහෙන් හරි හැවැත්තු තියෙනවා. අර සතිය චේතනාසුති තියෙන චේතනාසුත් හැම එකම තියෙනවා. මොකක්ද ඒකේ තියෙන්නේ? නෝචේ භික්ඛවේ චේතේති නෝච පකප්පේති අතච අනුසේති ආරම්මන මේතං හෝති විඥානසත්‍යතිය. නෝචේ චේතනාව නැහැ. ප්‍රකල්පනයක් නැහැ. අතච අනුසේති. දැන් එතකොට දැන් අපි තුල තියෙන කාරණාව සක්කාය දිට්ඨිය වැරදි කියන කාරණා. ඒතකොට සක්කාය දිට්ඨියට යමු නොවන බවක් තියෙනවා. ඒක සක්කාය දිට්ඨි භවක චේතනාවක් තමන්ගේ මැදිහත් වෙන්නේ ඒකට ඉක්මවීමක් තියෙනවා. ප්‍රකල්පනයත් ඒක නෙමෙයි. හැබැයි අපට යම් කිසි විදිහකට ඒ බවක්
ඒ යෙදීමක් කියන කාරණාව ලැබිලා. අන්න එහෙනම් ඒ එක මොකද වෙන්නේ? නන්දියක්, නිවේශනයක්, දැන ගැනීමක්, විඥානයක් තියෙනවා. හැබැයි ඕනෑම විදියකට උද්දන් අදෝ තිරියංචාපි මජ්ජේ උඩ යට හරහට මැද. ඒ කියන්නේ සියලුම ආකාරයට දැන් උඩ යට හරහට මැද කියලා කියනකොට එතන මේ දිශා ටිකක් බලන්න කියනවා නෙමෙයි මේ කියන්නේ. මේ සියලුම ආකාර විග්‍රහය දෙන්නේ. මෙන්න මේ සියලුම ආකාර විග්‍රහයන් මනාකොට දකිනකොට මොකද වෙන්නේ? සම්පජානයි මනාකොට දකිනකොට. ඒතර මනාව දකින බව අලුත්යි. දැන් අපි අද ගොඩක් හුරුලා තියෙන අපි හේතුඵල ධර්ම දකින්න යන්නට ඕනේ. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නට යන්න ඕනේ. දැන් හේතුඵල ධර්ම අපි දකින්න යන්න ඕනේ කියනකොට හේතුඵල ධර්ම බවක් අපට ලැබිලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි දකින්න යන්න ඕනේ කියනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම බවක් අපට ලැබිලා. දකින්න සිදුවීමේ දෙන විග්‍රහය හේතුඵල ධර්ම. දකින්න සිදුවීමේ දෙන විග්‍රහය අනිත්‍ය දුක්ඛ අනාත්ම. අපි මෙහෙන් ඒක ඔළුවට දාගෙනමයි බලන්න යන්නේ. ඉතින් එහෙම ඔළුවට දාගෙන බලන්න යනකොට එතන යථාර්ථය දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. යථාර්ථය දකින්නව නම් අර ඔළුවට දාගන්න බවක් නැහැ. ඇත්ත දකිනකොට දකින විදිහේ විග්‍රහය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ ඔය හේතුඵල ධර්ම කියන පැහැදිලි කිරීම. අර ඊයේ කිංසුකෝපම සූත්‍රය පැහැදිලි කරද්දි මම විස්තර කළා පෙන්නේ මේ සමුදයං චත්තංගමංච කියනකොට යෙදිච්ච ආයතන ලැබෙලා යෙදිච්ච ආයතන වල හට ගන්න තියනවා දකින්නවා නෙමෙයි. පංචපාස්කන්ධයක් ඉදිරිය ඒකේ හට ගන්න තියනවා දකින්නවා නෙමෙයි. දකින්න විදිය යෙදුන ආයතනයක් කියන එකේ දකින්න විදිය හට ගන්න තියෙන්නේ. පංචපාස්කන්ධයක් යෙදීම කියන කාරණා දකින්න විදිය හට ගන්න තියෙන්නේ. යම් කිංචි කියන කාරණාවක් යමක් යම් කිසිවක් කියලා කියනවා නම් යෙදුන විදිය ඒක දකින්න විදිය තමයි හට ගන්න තියෙන්නේ කියන්නේ. අලුත් වූ ඒක වෙනමයි හට ගන්න තියෙනවා කියන එක වෙනමයි කියන මෙන්න මේ දෙකක් නෙමෙයි. එතකොට එහෙනම් මනාව මේ උද්දං අදෝ තිරියංචයි මජ්ජේ කියන එක සම්පජානාසි වෙනවා නම් එතකොට මොකද වෙන්නේ? නන්දිය, නිවේශනේ, දැන ගැනීම. මේවා පනුජ්ජ දුරු කරනවා. භවේන තිට්ටි පැවැත්මී පිහිටන්නේ නැහැ. අන්න එකට නතර වීම. මෙන්න මේ කියන කාරණාවට අනු වූ විචක්ෂණයක් අනුගත වී යෙදෙනවා නම් අහපව් මේක තුලින් ලැබෙන විග්‍රහයකට යන්න ඉඩක් නැහැ. දැන් අද අපිට ගොඩාක් වෙලා තියෙන දේ තමයි යම් ධර්ම කාරණාවක් දෙනකොට ඒක තුලින් ලැබෙන විග්‍රහයකට අපි යන්න කැමතියි. ඔන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඒක තුලින් ඉස්මතු වෙලා ලැබෙන විග්‍රහයකට ඉඩක් නොවන ප්‍රඥාවන්ත කෙනෙකුට සිදුවෙන වැඩ ප්‍රඥාවන්තයෙකුට අනුගත වී සිදුවෙන වැඩ පිළිවෙලකට ඉඩ දීලා තියෙනවා. ඔන්න බුදුරණවහන්සේ පෙන්වනවා. ඊළඟට තවත් බුදුරණවහන්සේ පෙන්වනවා තවත් ගාථාවකින්. ඒවං මං කියවම කියන්නේ ඒවං විහාරී සතෝ අපමත්තෝ භික්ඛු චරං හිත්වා මමායිතානි භික්ඛු චරං හිත්වා මමායිතානි ජාතිං ජරං ශෝක පරිද්දවංච ඉදේව විද්වා පජහෙය්‍ය දුක්ඛං ඔන්න පැහැදිලි කරනවා ඒවං විහාරේ සතෝ අපමත්තෝ මෙසේ අප්‍රමාදීව සතිමත්ව වාසය කරන භික්ෂුව ඒවං විහාරේ සතෝ අපමත්තා භික්ඛු ඒ කියන්නේ මේ විදිහට සතිමත්ව අප්‍රමාද දැන් මේ සතිමත් බව කතා කරේ කොතනටද උපදි භවකින් දුකක් සමුදය වෙනවා කියලා දකින භික්ෂුවකට දකින තැනදී සැඩපහරක් ගලාගෙන එන බවක් දකින විදිහේ විග්‍රහය පැහැදිලි කරන තැනදී අප්‍රමාදීව භික්ෂුව සතිය පිහිටවනවා කියන එක. එතකොට සතිය පිහිටවීමේ මූලාරම්භ වෙලා තියෙන්නේ මොකද්ද? යථාර්ථයේ විදිහට හොයන එක. ඒතර යෝනිසෝ මනසිකාරය කියන්නේ යෙදෙන කාරණාවේ සත්‍ය ඒ විදිහට හෙවීමත් එක්ක ඒ හොයන විදිහේ පිහිටන සිහිය අප්‍රමාදීව. එතකොට මෙන්න මේ විදිහට අප්‍රමාදීව සිහියෙන් යුක්තව වාසය කරන භික්ෂුව මොකද්ද වන්නේ? හිත්වා මම ආයිතානි. මමත්වය අන්න දුරු කරලා හැසිරෙන්නේ. දැන් ලෝකයට හැසිරෙනවා කියලා කියන්න වෙනවා. මමත්වය දුරු කරලා හැසිරෙන බවක් කතා කරන්නේ කොහොමද?
මමත්වයේ දුරු කළ හැසිරෙන බව කතා කරන කාරණාව කතා කරන්න බෑ. හැබැයි ලෝකයට කියලා දෙනවා. අන්න මමත්වයේ දුරු කළයි හැසිරෙන්නේ. හිතවා මමයි දාන්නේ. අන්න ඒ වගේම තමයි එහෙම එතකොට ඒ කෙනාගේ ඒ භික්ෂුවගේ ලක්ෂණය මොකද්ද? නුවණැති බව. විද්වා නුවණ තියෙන කෙනා. මෙන්න මේ නුවණති කෙනා මෙහිදීම ඉදේව මෙහිදීම ඒ නුවණති කෙනා මෙහිදීම ජාති ජරා ශෝක පරිදේව ඒ වගේම දුක කියන මෙන්න මේවා මොකද වෙන්නේ? පජෙහිය අතහරිනවා දුරනවා. දැන් එතකොට ඉදේව මෙහිදීම ජාතිය ජරාව ශෝකේ පරිදේවේ දුක දුරු කරනවා. එතන මෙහිදීම ජාතිය දුරු කරනවා කියනකොට කතාවෙන්ම කියවෙනවනේ මමත්වයේ ඉක්මවීම ජාතිය දුරු කිරීම ලෝකයට කියන එකක් නේ. දැන් මෙහිදීම ජාතිය ආන්හරය දුරු කර අර භික්ෂුව දුරු කරයි. ඉතින් මේ කතාවෙම අපි ලෝකයේදී ආයි ජාතිය ඒ භික්ෂුව ජාතිය දුරු කරා නම් ඒ භික්ෂු භවයේ කතා කරන්න බෑනේ. ඒකෝට ලෝකයට කරන විග්‍රහයක්. ජාතින් ජරං ශෝක පරිද්දවංචේ ඉදේව විද්වා පජහිය දුක්ඛ. මෙහිදීමයි දුරු කරන්නේ. මමයි තත්වයේ එක්කම මමයි තත්වයේ දුරු වීම ජාති ජරාව දුරු වීම සිදු වෙනවා දුක ඉක්මවනවා. බලන්න ඒ සුන්දර විදිහට බුදුරජාන් වහන්සේ ඒ කාරණාව කියනකොට මෙතගු ඒ විදිහටම අනුගත වෙලා ඒ අහගෙන ඉන්න තැනදී ඊට අනුෝම චින්තනයේ යොමු කරද්දී අතුරු ප්‍රශ්න එන්නේ නැහැ. මොනෝකයි ස්වභාවය. අතුරු ප්‍රශ්න එන්නේ නැහැ. වෙන වෙන දේවල් වලට යොමු වෙන්නේ නැහැ. ඇයි ඒකාන්තගතව යොමු වෙලා තියෙන්නේ? අන්න ඒකයි අනුගත වීම කියන්නේ. තමන්ට ආවේනික වූ විග්‍රහයකට යෙදෙන්න ඉඩක් නැහැ. ජීවිතේ වෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජීවිතයේ යථාර්ථවාදී සත්‍යවාදී නැත්තම් ජීවිතයේ යථාර්ථවාදී ප්‍රශ්නේ නැහැනේ. එතකොට තමන්ට වෙන වෙන දේවල් ප්‍රශ්න තියෙනවා. වෙන වෙන දේවල් ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ ලෝකයේත් එක්ක. ජීවිත යථාර්ථවාදී වෙනවා නම් සත්‍යවාදී වෙනවා නම් අන්න තමන්ගේ ලෝකේ ප්‍රශ්න කිසි දෙයක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනුගත වීමයි සිද්ධ වන්නේ. ඔන්න මෙත්තගෝ ඊළඟට බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට ආය කාරණාවක් කියනවා. ඒතාබිනන්දාමි වචෝ මහේසිනෝ සුකිත්තිතං ගෝතම නූපදීකං අදාහි භගවා පහසි දුක්ඛං තථාහි තේ විදිතෝ ඒස ධම්මෝ. හරි ලස්සන කාරණාවක් දැන් ඔන්න මෙත්තගෝ කියනවා ඒතහබි නන්දාමි වචෝ මහේසිනෝ සුකිච්චිතං ගෝතම නූපදීකං අදාහි භගවා පහසි දුක්ඛං ඒ තථාහි තේ විදිතෝ ඒස ධම්මෝ. මහා ඍෂින් වහන්සේ මහේසිනෝ කියන්නේ මහා ඍෂින් වහන්සේගේ වචනේ දැන් ওই කියපු කාරණා අභිනන්දා හතුරින් පිළිගන්නවා. ඒක හතුරින් පිළිගන්නවා කියන කාරණාව සිද්ධ වෙන්නේ ඒකට අනුවම සිද්ධ වෙනවා කියන එක. දැන් අපට යමක් ඇත්තයි කියලා ගත්තාම එදනා නම් අපි ඒකට අනුනේ දෙන්නේ. අන්න ඒ වගේ තමයි ඒකට අනුවමයි තියෙන්නේ. ආයේ කිසිදු විදියකින් වෙන විදියකින් නැහැ. ඒ වගේම තමයි හතුරින් පිළිගන්නවා. ඒ වගේම ගෞතමයන් වහන්සේ නූපදීක ගෞතමයන් වහන්සේ උපදින නැති බව සුකිට්ඨිතං මනාව ප්‍රකට කළා. බුදුරයන් වහන්සේ ගෞතමයන් වහන්සේ මෙන්න මේ උපදින නැති බව මොකද කරේ? මනාව ප්‍රකට කළා. ඒ කියන්නේ läග ගැනීමක්, ලැබීමක්, බවක්, ලැබෙන බවක්, යෙදෙන බවක්, විග්‍රහ බවක්, කතා කරන බවක්. මෙන්න මේ කාරණාව ඒවා නොවීම නූපදීක බව මනාව ප්‍රකට කරා. හැබැයි අපට නූපදීක බව මනාව ප්‍රකට කරා කියන කාරණාවේදී අපට යම් බවක් ඒකරුණ වෙනවා නම් ඒ ඇයි? අහපව් අපේ පැත්ත තියෙනවනේ. ඒ කියන්නේ අපි අපේ පැත්තේ ඉඳලාමයි මේ හැම විග්‍රහයකටම යන්නේ. මගේ පැත්තේ ඉඳලාමයි මේ හැම විග්‍රහයක්ම අපි අපේ අත්දැකීම් ලෝකේ කරගන්න යනවා. ඒ කියන්නේ අපට දැන්
ලැබෙන බවක් ඉක්මවනවා කියන කාරණාව ලැබීමක් වෙනවා නම්. ඉතින් ඒක ලැබෙන බව ඉක්මවනවා කියන සිදුවීමක් නෙවෙයි. එහෙනම් ඒක වෙන්නේ නැති වෙන්නට ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒක ගෞතමයන් වහන්සේ මනාවක ප්‍රකට කළා. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ අදාහි භගවා ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ පහසි දුක්ඛ භාග්‍යතුන් වහන්සේ මේ දුක දුරු කරලා ඉන්නේ. ඒ වගේම ඒ ස්වභාවය ආකාරයෙන්ම අවබෝධ කරගෙන ඉන්නේ. තථාහිතේ විදිතෝෂණම් ඒ ධර්මයේ ඒ ස්වභාවය ඒකාන්තයෙන්ම එක ඒ විදිහටම අවබෝධ කරගෙන ඉන්නේ. දැන් එතකොට දැන් ප්‍රතිපදාව ඒක කියාගෙන යනකොට දැන් මේ ඒ කාරණාව එක්ක මේ මෙත්තගුට අර බුදුරන් වහන්සේ එහෙම කෙනෙක්මයි කියන කාරණාව බලන්න චංකි සූත්‍රයේ තියෙන පැහැදිලි කිරීමෙන් එහෙම කෙනෙක්මයි කියන කාරණාව වෙනවා. එවිදලා ඊළඟට කාරණාවක් තවත් කියනවා මෙත්තගු තේචාපි නූන පජහෙය්‍ය දුක්ඛං යේත්වං මුනි අට්ඨිතං වදෙය්‍ය තන්තං නමස්සාමි සමෙච්ච නාග අප්පේව මං භගවාට්ඨිතං ඕවදෙය්‍ය. ඔන්න බලන්න මේ මෙත්තගු කියනවා කවුද මේ මුනිවරයා මුනි උතුමාණෝ ඒ කියන්නේ මුනි උතුමාණන් වහන්සේ යමෙකුට යම් කිසි කෙනෙකුට ඒ කියන්නේ මුනිතුමාණන් ඔබ උත්තමයන් වහන්සේ යම් කිසි කෙනෙකුට අවවාද කරාට යම් කිසි කෙනෙකුට අවවාද කළේ දැන් කාටද මෙත්තගුටනේ යම් කිසි කෙනෙකුට දැන් ඔබ මුනි උතුමයන් වහන්සේ අවවාද කළා ඊටේ මුනි අට්ඨිතං ඕදෙය්‍ය අවවාද කළසේක්ද ඊළඟට තේචාපි නුන පජහිය දුක්ඛ. ඔහු ඒකාන්තයෙන්ම දුක දුරලන්නේ. දැන් ඒකවල බලන්න මේ මෙත්තකෝ කියනවා ඒ ප්‍රතිපදාව දැන් මට අවවාද කරාද? අන්න ඒ කියන. එතකොට දැන් මෙත්තකෝ ගැන කියන්නේ. ඔහු ඒකාන්තයෙන් මේ දුක දුරලන්නේ. තන්තං නමස්සාමි සමෙච්ච නාග. නාග කියන්නේ නාගයා කියලා කියන්නේ උත්තම ශ්‍රේෂ්ඨ භාවය ඉස්මතු කරන්නේ උත්තම නාගයන්ට මම පැමිණ නම දිනවා. වන්දනා කරන නමස්සාමි ඒ උත්තම නාගයන් වහන්සේට මම নমස්කාර කරනවා. ඊළඟට අපේ මම භගවා අට්ඨිතං ඕදේ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ මට නැවත මනාව අවවාද කරන සේක්වා. එහෙම අවවාද කරනවා නම් මැනවි කියලා අවවාද කරන්න කියලා ඉල්ලා සිටිනවා. බලන්න මේ නැමීම, ඒ යොමු වීම, ඒ වන්දනාව කියන දැන් මේක සිදු වෙන්නේ තනි කරම දැන් බලන්න මේ ඒ අවබෝධය කියන කාරණාවට මේ ලෝකයා අපි මේ දකින විග්‍රහ මේ පද පරම වෙලා මේ විග්‍රහවල läගගෙන රිංගගෙන ඉන්න බව කිසි දෙයක් නැහැ. මෙච්චර අර්ථාන්විත නුවණකින් යුක්තව මේ ප්‍රතිපදාව සිදු වෙන හැටි. නැවතත් අවවාද කරන්න කියලා අවවාද කරන සේක්වා කියලා මනවි කියලා ඉල්ලා සිටිනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මෙත්තගුට කියනවා යං බ්‍රාහ්මණං වේදගුං ආභිජඤ්ඤා අකිංචනං කාම භවේ අසත්තං අදාහිසෝ ඕඝමිමං අතාරි තින්නෝච පාරං අඛිලෝ අකංඛෝ යම් කිසි බ්‍රාහ්මණ යම් බ්‍රාහ්මණෝ වේදගුං ආභිජඤ්ඤා මේ යම් කිසි බ්‍රාහ්මණේ වේදගුං කියන අවබෝධයෙන් ඒ දන්න කාරණා උපරිමයට පැමිණලාද පරසරට ගිහිල්ලා ඉන්නවනම් ඒ වගේම තමයි ආභිජඤ්ඤා විශේෂයෙන් අවබෝධ කරලා නම් ඉන්නේ අවබෝධයක් ලැබලා නම් තියෙනවා නම් විශේෂයෙන්ම ඒ වගේම තමයි කාම භවයේ කියන්නේ කාම පැවැත්ම කියන කාරණාවේ අසත්තන් නොවැළිලා තියෙන්නේ. නැත්තම් තවත් මේක ගන්න පුළුවන් පැවැත්ම කියන කාරණාව ඇලීම කියන්නේ කාම පැවැත්ම කියන කැලීම දුරු කරලා. අකිංචන කිසිවක් නැහැ. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ කිසිවක් නැහැ කියන බව නෙමෙයි. කිසිවක් නැහැ කියන බව එනවනම් කිසිවක් නැහැ කියන බව එන්නේ කිසිවක් බව මැනීමත් එක්ක.
එතකොට අපට කිසිවක් බව මැනීමක් කොහෙන් හරි විග්‍රහයක් එනවා නම් සක්කාය කියලා හෝ කිසිවක් මැනෙනවා නම් සක්කා නිරෝධය කියලා අපි මනින කාරණාවේ තියෙන්නේ කිසිවක් නැහැ කියන එක. ආයෙ නැති පැත්තටමයි යන්නේ. ඇයි මනින්න සාපේක්ෂත්වයක් ආවා. එහෙනම් මැනීමක් එන්නේ නැති ස්වභාවයයි නත්ති කිංචි කියන අර දිට්ඨිය දිට්ඨමත්තම් භවිෂ්‍යති කියන ඒ කාරණාවත් එක්ක විග්‍රහ කරන්නේ. කාලකරම සුත්‍රිත් මේ ළඟදී පැහැදිලි කරේ. අන්න ඒකේනා මෙන්න මේ සැඩපහර මොකද්ද? අර සැඩපහර ඕගමිම මෙන්න මේ සැඩපහර අතහරි. මොකද වෙන්නේ? අදායිසෝ අන්න ඒකේනා ඒකාන්තයෙන්ම මෙන්න මේ සැඩපහර තරණය කරනවා. එයයි මේ සැඩපහර ඒකාන්ත තරණය කරන්නේ. කවුද? ඒ බ්‍රාහ්මණයා නුවණින් පරතරට ගිහිල්ලා විශේෂ අවබෝධයෙන් යුක්ත කාම භවයේ ඇලෙන්නේ නැති කාම පැවැත්ම වලින් නැති කිසිවක් නොවන අන්න ඒකේනා ඒකාන්තයෙන්ම සැඩපහර තරණය කරනවා. තින්නෝච පාරං අන්න ඒ වගේම තමයි සැඩපහර තරණය කරනවා. ඔහු මේ කීල කියන දුක් රහිත වෙනවා, බාධා රහිත වෙනවා, සැක නැති වෙනවා, ඊතරටම තරණයම කරනවා. අන්න ඊතර වෙනවා කියන කාරණාව පැහැදිලි කරනවා. අවසාන ගාථාව විද්වාචසෝ වේදගු නරෝ ඉද භවා භවේ සංඝමිමං විසජ්ජ සෝවිත තන්නෝ අනිඝෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති බ්‍රූමීති අවසාන ගාථාවේ තියෙන ඔන්න බුදුරණවහන්සේ දේශනා කරනවා මොකද්ද විද්වාචසෝ වේදගුණාරෝහිත ඉද මෙහි මේ ශාසනය එනතර කවුද දැන් මේ විදිහට යමුනා නම් ඔහු කවුද මෙහි ඉන්න කෙනෙක් අන්න පරප්පවාද පරශාසනවල නෑ ශ්‍රමණවරු නෑ හිස් සෝතාපන්න හකදාගමනාගම රහත්යි නේ. දැන් මෙහි ඉන්න ඉද අන්න මෙන්න මෙහි යම් කෙනෙක් අවබෝධයෙන් යුක්තව ඉන්නවද? ඒ කියන්නේ අවබෝධයෙන් පරතරට ගියපු විද්වාච අවබෝධයෙන් යුක්තව ඒ වගේම පරතරට දැන් කියන්නේ මේ දන්න කාරණාවෙන් පරතරටම ගිහිල්ලා කළ යුතු කරුණවල මේ ඒ සියල්ලකින් පරතරට ගිහිල්ලා තියෙනවද? අන්න එහෙම යම් පුජ්‍යලයක් ඉන්නවද? නරෝ එහෙම යම් පුජ්‍යලයක් ඉන්නවද? අන්න ඒකේනා පැවැත්ම නොපැවැත්ම කියන මෙන්න මේ කෙලෙස් සියලුම කෙලෙස් පැවැත්ම නොපැවැත්ම කියන මේ සියලුම කෙලෙස් විසජ්‍ය දුරු කරනවා. ඒතර පැවැත්ම හෝ නොපැවැත්ම කියන මේ කිසිදු කෙලෙසයක් යෙදෙන්නේ නැහැ. මෙහි ඉන්න කට්ටිය වෙන කවුරුත් එහෙම නෙවෙයි. එයා දුරු කරනවා. අන්න ඒ කෙනා තමයි සෝවිත තන්නෝ තණ්හාව දුරු කරනවා. අනීගෝ දුක් රහිතයි. නිරාසෝ ආසා සහිතයි. අතාරිසෝ ජාති ජරන්ති මුරමී. අන්න ඒ කෙනා තමයි ජාති ජරාව තරණය කරනවා, ඊතර වෙනවා කියලා කියන්නේ. අන්නේ කෙනාටයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඔන්න ප්‍රශ්නේ පටන් ගත්තේ මේ මෙත්තගු මේ ලෝකේ නොඑක් දුක නොඑක් ස්වરૂපයෙන් දුකේ ප්‍රභවය මොකද්ද? බලන්නකො මේ සත්‍යවාදී කෙනාගේ මේ සත්‍යවාදී බවත් හැබැයි මේව අවංකව. හොඳට තේරුම් ගන්න. සත්‍යවාදී කෙනා කවදාවත් වංචනික විදියට ප්‍රශ්න කරන්නේ නැහැ. සත්‍යවාදී කෙනාගේ ප්‍රශ්න කිරීම සත්‍යවාදී කෙනාගේ යොමුවීම තමන්ගේ යෙදෙන ප්‍රශ්නේ එකමයි. යෙදෙන ප්‍රශ්නය හැබැයි මානසික හිතලුවක් නෙවෙයි. එයි යා ජීවිතේ හිතනවා. ජීවිතය ගැන හිතද්දී එයාට ජීවිතේ තමන්ගේ පැත්තත් එක්ක läග ගන්නද භාවය ඉක්ම වෙනවා. ඒ කියන්නේ ඒකට ඉඩ නැති වෙනවා. ඒ ඉඩ නොවන නිසා තමයි මේ වගේ ප්‍රශ්න එයාට මතුවෙනවා. ඒ මතුවෙන කාරණාව තමයි මේ අහන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් මේකේ මේ මෙත්තගු සූත්‍රය ගත්තාම මේකේ තියෙන ප්‍රධානම කාරණාව කියන්නේ මේ හේතුව විග්‍රහ කරනකොට උපදි බවනි. උපදි කියන කාරණාව ලැබීම යම් කිසි බවක් කියන කාරණාව විග්‍රහ වුණා නම් ඒ දුකයි. එතකොට එහෙනම් යමෙක් හිතනවා නම් එහෙනම් යම් කිසි බවක් නොලැබීම හරි ඒක ලැබෙන්නේ නැද්ද? ඒකයි ලැබෙනවා. යම් කිසි බවක් නොලැබීම තමයි හරි කියන කාරණාව ලැබෙනවා. ඒකත් යම් කිසි බවක්ම තමයි. කොහෙන් ගියත් මම ඉන්නවනම් läග ගන්නවමයි. නිවේශනයක්මයි නන්දියක්මයි. මම කියන කාරණාවට ඉඩක් නොවන යොමු වීම කියන කාරණාව විතරමයි එකම ප්‍රතිපදාව. සත්‍යවාදී කෙනාගේ ලක්ෂණය ඒක. සත්‍යවාදී නැති කෙනා හැම වෙලෙම තමන්ට ආවේනික විග්‍රහයක් හදනවාමයි. තමන්ට ආවේනික හිතන ක්‍රමයක් එක්ක läග ගැනීමක් තියෙනවාමයි.
ඒක නොවන බවයි ඊතර වීම කියන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. එතකොට ඔන්න ඒ මෙත්තගු සූත්‍රය ඉවරයි. මේකේ මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. අසරසනස් මේකේ අර මේ දුකට හේතුව කියන හංසනස් එතන මේ එතන ආර්ය සත්‍යයේ එතන උපදි කියන්නේ තණ්හාවම ස්වන්ත අංශය ඒක වෙනම පරියායන් සන උපදි කියන්නේ යමක් බව ලැබීමක් මොනවා හරි විග්‍රහය ලැබීමක් බව. කියන්නේ අපට විග්‍රහයක් කරන්න ඉඩක් තියෙනවනේ. දැන් ඔක එක කෙලිස් කියලා අර්ථකථන දෙනවා. එතකොට මොනවා හරි කෙලිස් කියන එකත් හරි වැරදි නෑ. කෙලිස් කියන්නේ කොහොම ලැබුණ බවක් කියන්නේ. යම් කිසි බවක් ලැබීමක් බව ඉස්මතු වෙනවනේ. වෙනම උපදි කියන්නේ. අර තියෙන ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නිවත්තනෝ පරතෝදායි පුස්සන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුස්සයුම් පස්සාත. එතකොට ස්පර්ශය ස්පර්ශ කරන්නේ කියන්නේ යෙදෙන කාරණාවක යෙදිලා ඉන්නේ උපදී කියන යම් බවක් කියන යමක් කියන අන්නේ උපදී කියන කාරණාවක යම් කිසි බවක් කියලා ඉස්මතු ඒකත් එක මොකද වෙන්නේ? ඒ එක්ක එතකොට යමු වෙනවා. අන්න ඒක යමු වෙලා ඒක වාසිය කරන්නේ යමු වෙනවා. හැබැයි යම් බවක් මොනවා හරි ඒ සිදුවීමක් බවක් කියන කාරණාවක් ඉස්මතුුනේ නැත්තම් කතාවක් නෑ. නිරූපදීන් කියන පුස්සයුම් පස්සාද. ලැබීමක් බව මොනවා හරි විග්‍රහයක් බව යෙදුන් නැත්තම් විග්‍රහයක් බව නොයෙදීමම ලැබීමක් නොයෙදීමම ලැබීමක් වුණොත් යෙදීම එක්ක යෙදෙනවා. ලැබීමක් නොවුණොත් යෙදීම එක්ක යෙදෙන්නේ නැහැ. පුස්සන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුස්සයන් පස්සාති. ලැබීමක් නොවෙනවන යෙදීමක් එක්ක යෙදෙන්නේ කොහොමද? ලැබීමක් නිසා කියන්නේ මොනවා හරි ලැබිලා. දැන් කතාවක් කරන්න ඉඩක් තියෙන්නේ විග්‍රහයක් එන තැනදී. ඒක තමයි දැන් උන පෙනීමක්. පෙනුණා බව ලැබුණා. පෙනුණ දේ මොකද්ද? කාටද පෙනුනේ? දැන් ඒ දෙක සම්බන්ධ වෙනවා ඊළඟට. එතකොට ඒක තමයි අර ද්වේතාවය කියන කාරණා. එහෙනම් එහෙම විග්‍රහයක් සිදු නොවීමයි විතරයි. ඇත්තටම දැන් මේ විග්‍රහය අපට අපේ ලෝකයේ විග්‍රහයක් බවට පත් වෙනවා නම් ඒකයි ලැබීමන්නේ. ඒතර බලන්න එහෙනම් කිසිදු විදියකින් මේ ප්‍රතිපදාවේ Tamanට වැදගත් කියන්නේ යථාර්ථවාදී ප්‍රතිපදාවේ Tamanට වැදගත්කමක් වෙනවා. නෑ. යථාර්ථවාදී නොවන නිසාමයි Tamanට වැදගත්කමක් කියන්නේ. Tamanට මොනවා හෝ විග්‍රහයක ලික ගැනීමක් එන්නේ. Tamanට ආවේනිකත්වයක් එන්නේ. Tamanට ආවේනිකත්වයක් එන්නේ යථාර්ථවාදී නොවන එකමයි. උදාහරණයකට අපි ගත්තොත් එහෙම ලෝකයේ වචනේ මට ආවේනිකත්වයක් එනවා. අමද්දාසිට ආවේනිකත්වයක් එනවා. සෝරසට ආවේනිකත්වයක්. ඔයාලට එතනම කියලා ඉවරයි. තමා වැඩගත් කියලා. මට මගේ ආවේනිකත්වයක් එන්නේ නැත්තම් ඒ ආවේනිකත්වය නොවෙනකොට මට කොටු වෙච්ච රාමුවට ඉඩක් නැහැ. මට මගේ ආවේනිකත්වයක් එනවනම් ඒ එන තැනම ලැබීමක් එක්ක ඉන්නවා. එතකොට අපි අර සත්‍යවාදීව හිතන් යමු වෙන ගතියත් අපේ අඩුයි. ඇයි අපට මට ආවේනිකත්වයක් මොනවා හරි විග්‍රහයක් තියෙනවා. අපි මේ හැම වෙලේම බලන්නේ භෞතික වස්තු නැහැ. වස්තු හරි සංකල්ප හරි විතර නැහැ. අපට මොනවා හරි ක්‍රමයකට එක්ක මට මෙව එපා. ඒකෙන් මට ආවේනිකත්වයක් තියෙනවා. මම මේවා ඉක්මවන්නට ඕනේ. ඒකෙන් මට ආවෙනික. ඇයි සත්‍යවාදී බව නැහැ. සත්‍යවාදී බව එනවනම් එයාට මට ආවෙනිකත්වයේ රිංග ගන්න ඉඩක් නැහැ. එයාට තියෙන හිතන්නමයි. අන්න එතකොට හිතන තැනදී එයාගේ ස්වභාවය යොමු වීම විතරයි. එතකොට හිම වෙනකොට ලැබීමක් කියන බවක් කියන කාරණාවට ඉඩ නැති වෙනවා. නැත්තම් ඒ බවක් එක්කමයි. ඒකේ සනසර හේතුව උපදී කියලා ඊට පස්සේ යා උපදී නැති කරන විදිය නෙවෙයි අහන්නේ ඊට පස්සේ මේ අර ඕගේ ඒ කියන්නේ දැන් උපදිය කියන එක තවත් බවක් වුණා නම් එයා උපදී ඥානයේ ඒ කියන ප්‍රතිපදාවට යොමු වෙලා නැහැ. උපදිය කියන එක තවත් බවක් වෙලා එයාට ලැබුණා නම් එහෙනම් එයාට ආයි ප්‍රතිපදාවක් කියලා නැහැ. දැන් මේ ඥානයක් ඇති වුණාට පස්සේ සැඩපහරක් එනවා. ජාති ජරා කියන මේ කරුණු එනවා හොගාලා. දැන් මේක තරණය කරන්නේ කොහොමද ප්‍රශ්නේ? එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අර කාරණාව නෙමෙයි. දැන් මේ සිදුවෙන විදිය දකින්න. දැන් අන්න එකට ඊළඟට ප්‍රශ්නේ.
ඒකෙන් තමයි යම් තත්ත්වයක් කියලා තමයි උපදී. දැන් අපි හිතන කාරණාවකට ගියොත් දැන් උපදියක් නිසා තමයි මේ කියලා මතු කරනවානේ. මේ දුක හටගෙන මෙහෙමයි කියන්නේ. ප්‍රශ්නයකට හිතහත් ඊට පස්සේ ඒ යම් කුමක්කෝ යම් තත්ත්වයක් මෙසේ කිය ලැබෙනවා. වචන දෙන්නේ නැතුව තමයි මේ මෙසේ කිය ලැබෙන දෙයින් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ හිතනකොට හිතන එකත් එක්ක මේ මෙසේ කියලා එන එක ඉවරකුත් නෑ. නිසා උල්පතකින් අතුරු ඇතුලෙන් උරනවා. කියන්නේ මෙහෙමයි කියලා බලෙන් දාන්න මුකුත් හිතේ නැත. හිතන ගතියක් එක්ක මේ නිකන් ඇතුලෙන්ම එළියට එන එකක් වෙනවා. මෙහෙමයි කියලා මොකක් හරි ඒකම ප්‍රශ්න කරනවා කියලා තමයි මම හිතන්නේ. කියන්නේ ඕගේ කියලා දැන් අර මොකක් හරි යමක් බව මේ උපදි කිව්වේ තමයි. ඒකකොට මේ අපිට ලං වෙලා නිර්වචනයකට එන්න පුළුවන් දෙයක්මනේ ඇතුලෙන් එළියට එන්නේ. පැනලා ගිහින් ඇතුලෙන්ම තමයි. එතකොට මේ දැන් විමසන්න ගත්තම තමයි එන එක ඉවරයක් නැති බව තියෙන්නේ. නැත්තම් මේ එනවා එකක් නැහැ නේ. ඒකෙත් ඉන්න එකනේ තියෙනවා. ලැබෙන එකක් විදිහට මතුවෙන්නේ ඒකත් එක්ක. අන්න ඒ වගේ අදහසක් තියෙනවා. ඔව් ඒක තමයි. මම කියන්නේ හදපාරක් වෙන අලුත් එකක් නෙවෙයි. හැබැයි දැන් ඊළඟට දැන් ප්‍රශ්නේදී ආයේ ප්‍රශ්නේ එන්නේ ඔය සිදුවීමත් එක්ක මිසක් අර උපදී කියන්නේ මොකද දන්නේ අරක ලැබීම ඒ කාරණා වෙන්නේ නේ. දැන් සාමාන්‍යයෙන් උපදීන් තමයි මේක වෙන්නේ. හරි කියලා ලැබෙන බවක් එක්ක නෙමෙයි. දැන් මේක විමසකට යනකොට සිදුවෙන විදිය. එතකොට ඒ සිදුවෙන විදියේදී යන්න මේක හොකලා ගලාගෙන යනවා. හදපාර. එතකොට බලන්නකො මේ වගේ චින්තනයක් යොමු කරන්න තමන්ට තවත් වූ නිර්වචනයක අර්ථකථනයක පැත්තකට යමු වෙන්නේ නැතුව හිතන අපි කොච්චර කැපවීමක් ඕනද කියලා. අසාමාන්‍ය කැපවීමක් ඕනේ. ඒ කියන්නේ බාහිර තියෙන කාරණා එක්ක läග ගැනීමක් සිදු වෙනවා නම් ඒ läග ගැනීමක් එක්ක අපි මේ හිතීම කියන කාරණාව ඒ කියන්නේ යථාර්ථවාදීව කරනවා. යථාර්ථවාදීව හිතීම කියන කාරණාව කරනකොට අන්න දැන් බාහිර läග ගැනීමක් එන්නේ ඒ මට සාපේක්ෂව නෙවෙයි. මට නේද බාහිර සාධාරණයි කියන ඒ මොනවාරි කාරණාවක් එන්නේ. ඒත් මට සාපේක්ෂව. එතකොට එහෙනම් සත්‍යවාදී නෑ. මම හරි වැරදි කියන කාරණාව එක රිංග ගන්න ඉන්නේ. ඔන්න ඔතෙන්ද නොවන තැනදි තමයි ප්‍රතිපදාව. මෙතන සම්දෙන්නේ 1057 ගාථාවේ තියෙනවානේ මේ බුදුරජාණන් වහන්සේ ගැන සතුටු වෙනව ආවේදනය කරන්නේ නැහැ. ඔය කියපු කාරණාවෙන් සතුටු වෙනවා. නන්දා. ඒතකොට දැන් එයාට සම්මතේ ඒ තත්ත්වයක් හැටියට යමක් වේීමක් පිටන දැන් අපිට කියලා දීමක් ලෝකෙට කියලා දෙන එක තමයි. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟ එකේදී සම්මතේ ඒතේසු නන්දින්චනේ එහෙම කතා කරන්නේ. ඒතකොට දැන් ඒ ලැබ ගැනීමක් එක්කම වගේ අදහසකින් වගේ දැන් ඒක සාමාන්‍ය කියාගෙන යනකොට මට හිතුනේ දැන් මේ 1057 ගාථාවේ තියෙනවනේ අනීතියන් කියන වචනය මෙහෙට තියෙනක මෙහෙට තියෙනක කියලා වගේ. ඒතකොට තමයි දැන් මෙතනදී ඒ කියන කාරණාවත් එක්ක සතුටක් ඉපදෙන ගතියක් එනවනේ. එතකොට මේ අභිනන්දාමි මහේසි ධම්මමුත්තමන් කියලා බුදුරජාණන් වහන්සේ ගැන හිතන ගතියක් එක්ක එතකොට දැන් මෙතන ඒකත් එක්ක හැම ආකාරයකටම උද්දන් අදුවිත කියන කාරණාවත් එක්ක ඒතේසු නන්දිංච නිවේසන ඒ විදිහට කතා කරන්නේ සම්පූර්ණයෙන් අර සතුටු වීමක් ඊළඟට ඒකත් හරි. කියන්නේ ඒ කාරණාවත් එකකට වෙන්න නොවෙනවා කියන කාරණාවත් හරි. ඊළඟට දැන් මේකේදී අර දැන් හතාගත බුදුරන් වහන්සේ කියන ඒ කාරණාව එක දැන් පැහැදීම කියන කාරණාවත් උපරිමයෙන් එන්න වැඩි වෙන්න ඕනනේ. එතකොට මේකට යොමු වෙන්නත් පුළුවන්. එතකොට එහෙම යමු නැතුව අපට මොනවා හරි paludu වෙනවා නම් තමන්ගේ පැත්තට හරි මොනවා හරි කාරණාවක් එනවා නම් මැදදී හරි අගදී හරි කොහෙදී හරි එතකොට එතෙන් දෙයක්ම වෙන්න බෑනේ. ඒතකොට දැන් මෙයාගේ අර පැහැදීම උපරිමත්වයේ යමු වෙනවා කියන යමු වීමේ උපරිමත්වය කියන කාරණාව ඉස්මතු වෙනවා. ඉතින් ඒකත් නොවීම කියන කාරණාව කොහොමද
ධර්මපරියය කතා කරද්දී සියල්ලක්ම කියන කාරණාව ඉස්මතු වෙනවා. ඒ කියන්නේ කිසිදු විදියකින් අභිනන්දාමි කියන නැත්නම් මේ නන්දිය නිවේශනයේ කියන කාරණාවකට එන්න ඉඩක් නොවන බව කතා කරනවා. එතකොට දැන් ඒකෙදි ඉතින් දැන් මේ ලැබීමක් කියන කාරණා මුලින්ම කතා කරානේ දැක්මේදී. ඒක දැන් මේ අහන්නේ සැඩපහර කියන එකනේ. ඉතින් සැඩපහරට උත්තරේනේ අහගෙන යන්නේ. ඒතර උත්තරේ අහගෙන යද්දි දැන් මේකෙදි ගොඩාක් ගන්න තියෙන්නේ එයාගේ යොමු වීම ස්වභාවය කියන එක. යොමු වීමක් තියෙන්නේ කොහොමද කියන කාරණාවේ තියෙන්නේ ප්‍රතිපදාව. මොකද දැන් මේ විදිහට හතට වීමකින් ඉන්න බවක් කියන කාරණාවත් එයාට අර ධර්ම න්‍යායයත් එක්ක යොමු වෙලා ඉන්න තැනදී එයාට හැඩපහරක් බවත් එක වැටහෙනවනේ. ඒක අලුතින් කියන්න අවශ්‍යතාවයක් නැහැ මෙච්චර හිතාගෙන ඉන්නේ. එතකොට එහෙනම් කියන්නේ මේ මෙතනින් මේ ඉස්මතුද මේවා ඔක්කොම මම හිතන්නේ මට මතක හැටියට සියල්ලම අහන්නේ හිතින්. වචනේ නෙමෙයි බුදුරණවහන්සේ වචනෙන් උත්තර දෙනවා. සියල්ලම හිතින් අහන්නේ. එතකොට හිතවිල්ල ඒ හැඟීම බලන්නකො එතකොට හැඟීමත් බලාගෙන ඒක එක්කම බුදුරණවහන්සේ කතා කරනවා කියන එක. නිවන දෙන්නේ අර අකිංචන කාම භවයේ අසංකම් කියන එක. එතන මේ කාම භවයේ ඒ කියන්නේ දැන් අපිට කාමය කියවම අර සාමාන්‍ය මූලාර්ග අපිට උපසද්ද ගන්න රස පහස කියන එකම යන්නේ නැහැ. එතකොට දැන් මේක දැන් මෙච්චර උදා කියලා ආයෙත් මේක කියන්න ඕනේ නේද? ඒ කියන්නේ සාමාන්‍ය පල්ලෙහා එකක් අය කියන්න ඕනේ. කාම භවයේ කිව්වම දැන් ඒකේ අන්තිමටම ඉවර කරන්නේ මේ භවය කියන එහෙම තමයි භව විභව කියන එකත් එක්ක. ඒතකොට මෙතන දැන් මේ යම් බ්‍රහ්මණන් වේදගු මේ දැන් එහෙම අවබෝධය කෙලවරට ගියා කියන සඳහන්. එතකොට දැන් එහෙම එතකොට මෙතන මේ දැන් අපිට මේ කාම කියන වචනෙත් එක්ක මේක කිව්වට දැන් අර කියනකොට සනද කියන්න වෙන්නේ දැන් භව විභව කියන එකක් එක්ක කියන්න බැහැ නේද? මෙතන නම් මේ බ්‍රාහ්මණයෙක් ගැන කතා කරනවානේ. දැන් සම්පූර්ණයෙන් අර ප්‍රතිපදාව එක කතා කරගෙන යනවා නම් ආයෙ මොකක් කතා කරන්න දෙයක් නැහැ. මෙතන බ්‍රාහ්මණයෙක් ගැන කතා කරනවා. ඒකට බ්‍රාහ්මණයා කියන කාරණාවත් එක්ක ලෝකයේ යම් නිර්වචනයක් කතා කරනවා නම් ඇතිතනදී මේක කාමයේ කියන කාරණාව ඉක්මවීමක් එක්ක විතරයි කතා කරන්න පුළුවන්. ලෝකයේ යම් නිර්වචනයක් දැන් අමද්දසිච්චි භව කතා කරනවා නම් කතා කරන්න බෑ. ඒ බ්‍රාහ්මණෙක් කතා කරනවා නම් කතා කරන බ්‍රාහ්මණ බව කතා කරද්දී අනිවාර්යෙන් කාමයේ ඉක්මවීමක් හැර වෙන කාරණාවක් කතා කරන්න බෑ. මොකද බ්‍රාහ්මණ බව කතා කරනවා නම් භවි බව කතා කරනවා කියන කාරණාව අර්ථාන්ත වෙන්නේ නැහැ. අය එතකොට කතා කරන්න බෑනේ. ඒ බ්‍රාහ්මණයෙක් කතා කරද්දී බ්‍රාහ්මණයාගේ ශ්‍රේෂ්ඨ භාවයත් එක්ක අන්න කාමයේ කියන කාරණා ඉක්මනින්ම කතා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් මේ වගේ තැන්වලදී කතා කරන තැන්වල ඒ කරුණු එක්ක තමයි කතා කරන්නේ. මෙතන නිකන් කතා කරන්නේ නේ. යම් බ්‍රාහ්මණං වේදගුම් අභිජඤ්ඤ අකිංචන කාම්භාවය සත්තං අද්දාහිසෝ ඔබෙමන් අතරින් එහෙම කතා කරන්නේ. එතකොට එතන අර කෙනෙක් එක්කම කතා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකම මෙයක් දෙන්න. මුලින්ම ප්‍රශ්නේ පටන් ගන්නේ ඒකේචි ලෝකස්මින් අනේක රූප කියන්නේ. ඒක යාගේ ප්‍රශ්නේනේ. එයාගේ ප්‍රශ්නේ. දැන් මෙතන බුදුරණවහන්සේ ආයි පැහැදිලි කරනවා මේ ශාසනය ගැන අවිද්වාචසෝ වේදකෝ නරෝ ඉද මේ ශාසනය ගැන. දැන් ඊළඟට කතා කරන්නේ ප්‍රතිපදාවෙන් යුක්ත ස්වභාවයෙන් ඉන්න අය ගැන. ඒ කියන්නේ ඒක වෙන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක ඒ සියල්ලම කතා කරන්නේ. අතන එයාගේ යථාර්ථවාදී ප්‍රශ්නයක් කතා කරන්නේ. එයාගේ ප්‍රශ්නේ එයා කතා කරන්නේ ඊළඟට එයා අහන්නේ කොහොම හැසිරෙනකොටද ඒ විග්‍රහයෙන් අහගෙන යන්නේ. ඒ කියන්නේ එයාගේ ප්‍රශ්නේ එක්ක අහගෙන යන්නේ. මම අර කාඩ ධම්මදින නානසත් මම උනාසත් මම පැහැදිලි කරේ මේ වගේ මේ පිළිවෙල නෙමෙයි බලන්නට ඕන නැත්තේ. මේ වගේ බලන්නට ඕන නැත්තේ ඒ කෙනාගේ ප්‍රශ්නේ එදින එකත් එක්ක අහන්නට ඕන නැත්තේ. පිළිවෙල කියන කාරණාව බුදුරණවහන්සේ කිසි කෙනෙකුගේ ප්‍රශ්න කිරීමකින් තොරව පිළිවෙලක් කතා කරනවා. එතකොට ඒක තමයි පිළිවෙල කියන්නේ. හැබැයි කෙනෙකුට අදාළ විදිහට යමක් කියනවා නම් එයාගේ ප්‍රශ්න කිල්ලත් එක්ක කතා කරන්නේ. ඒතකොට එයා හිතන කාරණාවත් එක්ක කතා කරන්නේ. පැවැත්ම කෙලෙසයක් කියන එක දැන් අපි අහලා කියන්නේ පැවැත්ම කෙලෙස් කියලා. ඒක පැවැත්මත් එක්ක ඉන්න එක කරන්නේ.
එතකොට මේ පැවැත්ම කෙලෙසයක් කියන කාරණාව මේ ලොකු නුවණකට ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රතිපදාව එක්කම යොමු වෙච්ච එක නැත්නම් සීක කෙනෙකුට හැරෙන්න වෙන කෙනෙකුට ඒ කාරණාව දෙන්නේ නැහැ. නැත්නම් මොකක් හරි පැවැත්මක දැන් අපි පැවැත්ම කෙලෙසයක් කියන්නේ අපි වැරදි කියන එක අතහැරලා හරි කියන කාරණාව. ඒ කියන්නේ නිවන් මාගේ ඉන්න ඕනේ අපි හැම වෙලෙම. මෙන්න මේක කාරණා පැවැත්ම වැරදි. දැන් අපි නිවන් මාර්ග පැවැත්මක් කියලා අල්ලගෙන තමයි අර පැවැත්ම වැරදි කියලා කියන්නේ. එතකොට එන නිවන් මාර්ග කියලා අපි අල්ලගත්ත පැවැත්මක් තියෙනවා. සක්කාය නිරෝධ කියලා අල්ලගත්ත එකක් තියෙනවා. අපට හැම වෙලෙම අර යොමු වීමකට වඩා තමන්ගේ ආවේනික වූ විග්‍රහයක් තියෙන මොන හරි අර්ථකථනයක්. එහෙනම් ඒක අල්ලගෙන අනිත්‍ය වැරදි කියනවා. එතකොට ඒ කාරණාව සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ තමන්ගේ යම්කිසි විග්‍රහයක ඉදිරියනේ. තමන්ට ආවේනික විග්‍රහයක ඉන්නවා. ඒ කියන්නේ අර මම අර ඉස්සෙල්ලා කිව්වේ මට මගේ වැදගත්කමක් කොහෙන් හරි මොනවා හරි විග්‍රහයක්. ඒ කියන්නේ මට මගේ වැදගත්කමක් කියන්නේ මම වැදගත් කියලා හිතනවා නෙමෙයි. විග්‍රහයක නිර්වචනයක් ආවම ඒක මගේ. එතකොට මේ විග්‍රහයක නිර්වචනය ආපු තැනදී මේකත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ මේ යෙදීමක් කියන එකත් එක්කනේ කොහොමද මේ කතා කරන්නේ? යෙදීමක් ඔස්සේනේ යෙදීමක් හොයන්න ඕනේ. ඒ යෙදීමක් කියන කාරණාව හොයන ගතියක් මතු කරලා නැත්නම් විමසන ඒකත් එක්ක විමසීමක් මතු කරලා දැන් අර ලැබෙනවා කියලා කතා කරන යෙදීමේක විග්‍රහයක්ම ලැබීම තමයි. ඔව්. ලැබෙන කාරණාවක් කියලා කතා කරන්නේ දැන් ඒ හොයන ගතියකින් හරි ඒ යෙදීම දැන් හොයන්නගත්ත යෙදීම මොකක් හරි යෙදීමක් තියෙනවා. ඒ සංසිද්ධියට විග්‍රහයක් තමන්ගෙන් එන එක. ඔව් ලැබුණ එකක් එක තමයි යන්න තියෙන්නේ. ලැබුණ එක එයා හිතන ක්‍රමයක් එක්ක යෙදීම කියන කාරණාවකට යමු වෙනවා. එතකොට ලැබීමකට එයා රිංග ගන්න යන්නේ නැතුව හොයන්න යමු වෙනවා. අන්නේ හොයන්න යමු වෙන කාරණාවෙන් තමයි යථාර්ථවාදීනකොට යෙදීම ලැබීමක් හැටියට සිදු වෙන්නේ නැහැ. යථාර්ථවාදී හොයන්නේ. ඒ කියන්නේ යෙදීමක් ලැබුණ බවක් හැටියට ඒ කාරණාව යෙදෙන්නේ නැහැ. අර මං කවුද කියන එක නම් පැහැදිලි කරලා ලැබෙන්නේ. ලැබීමක් හැටියට නොවන දැක්මක්. ඒක නොවන දැක්මක ලැබීමක් නෙමෙයි මං කියන්නේ. අර දැන් අපිට කතා කරන්න තියෙන සාදේ නැත්නම් ඒක දැන් යෙදෙන කාරණාවක් යෙදීම ලැබීමක් වෙන්නේ කියලා නිර්වචනයනේ ඒක නෙමෙයි. ඒක තමයි දකින්න විදිහ. දකින්න විදිහ ඒ කියන්නේ දකින්න විදිහ බවක් වෙන්නේ නැතුව. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ එයාට අර්ථකථනයක් නැහැ. ඒ කියන්නේ අපේ සියුම් හරි කොහෙන් හරි අපට ආවේනික බවක් එදෙනවා නම් එතනදී අපි සත්‍යවාදීව විචක්ෂණයට නැතුව අපි කොහෙද ඉඳගන්නේ? අපේ මුඛකින් හරි අපට ආවේනික බවක් ඇවිල්ලා. එහෙනම් අපට කිසිදු විදියකින් අපට ආවේනික බවක් එන්නේ නැති වෙන විදිහේ හිතන විදියක් තියෙන්න ඕනේ. ඇත්ත හිතනවා කියන්නේ ඒකයි අපි හැම වෙලෙම අපට ආවේනික බවක් අපි läගගෙන නේ. එහෙනම් එහෙම නොවෙන්නට ඕනේ. එතකොට එහෙම ජීවිතයක් ගත කරන කෙනෙකුට එහෙනම් කිසිදු විදියකින් තමන්ගේ කාරණා එක්ක තමන්ට එදින සිදුවීම් එක්ක දැන් ඇත්තම ගත්තොත් එහෙම අර අපි දැඩිව ගන්න කරුණු එකකටවත් එන්න ඉඩ නැතිනවා. ඒ කියන්නේ අපි අල්ලගෙන අපි කටයුතු කරන කාරණා වලට එකකටවත් එන්න ඉඩ නැතිනවා. ඔය ඒකද දැන් පංච උපාදානස්කන්ධය ආයතන එහෙම කියනවා දැන් දකින්න විදිහ දැන් එහෙම එකක් නම් දැන් ඒක නේද දැන් අපිට ඒක ලැබිලා කියලා කියන්නේ දකින්න විදිහකුත් නැතුව මේ නිකන් ගෙඩි පිටින්ම ඕලාරික විදිහටම මේ ඒකට නිකන් සංකල්පයක් තවත් ඇත්තයි කියලා සංකල්පයක් ගිලගෙන ඉන්න ඇත්තයි. ඒක නම් දැන් ඔය ඕක දැන් ලැබීමක් විදිහට දැන් වචන ටිකක් හම්බෙනවා කියන්නේ. අර විදිහට දැන් විදීමක් ඔස්සේ මොකක් හරි විදීමක් ඉස්මතු කරපුවාම මොනහරි ඒ යෙදීමක් කියන කාරණාවකට සම්බන්ධ මොනහරි හේයක් දෙන්නේ. බොහෝ ඒවා දීලා තියෙන්නේ. එතකොට දැන් ඒකමනේ ලැබෙන්නේ. අන්නේ ඒ ලැබෙන යෙදීමට වටිනාකමක් හම්බෙනවා. ධර්මයක් හැටියට වෙන වචන ටිකකින් අපිට යෙදීමකට වටිනාකමක් හම්බෙනවා.
එතකොට මේ ඒ යෙදීම තමයි ධර්මය වෙලා කියලා අපි කියන්නේ. මොකක් හරි පංච උපාදානස්කන්ධය කියලා ටිකක් දුන්නා. ඔව්. ඒ යෙදීම ඒක තමයි අපේ යෙදීම. ඒකට අපි වටනකමක් දී. ඒක ධර්මයේ කියනවා. ඒක ධර්මයේ. ඔව්. නෑ ඒක ධර්මයේ නෙමෙයි. ඒක ධර්මයේ නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි තියෙන්නේ. ලෝකේ වචනයෙන් ධර්මයකට යන්න යම් විග්‍රහයක් දෙන්න පුළුවන්. ඒක දැන් ඒකට අපි අර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔච්චරයි. විග්‍රහයක් දෙන්න පුළුවන්. හැබැයි රූප උපාදානස්කන්ධ විග්‍රහය දෙන්න බෑ. වේදනා උපාදානස්කන්ධ විග්‍රහය දෙන්න බෑ. හැබැයි අර පහ විග්‍රහ දෙන්න පුළුවන්. අන්න ඒක තමයි හොයන කාරණාව කියන්නේ. ඊට ඒ කාරණාත් එක්ක හොයන්න යන්නේ. දැන් ආයතන කියන කාරණාව පවා ඇහැ ආයතනයක සත්‍යයක් නම් ඇහැ කියලා මනසින් හම්බ වෙනවා නම් සංකල්පයකින් ඇහැ සත්‍ය වශයෙන් ආයතනය කියන කාරණාව කොහෙද වෙලා තියෙන්නේ? මනසට මේ කාරණා විග්‍රහ වෙලා තියෙන්නේ. එහෙනම් අතාර්ථය නෙමෙයි. මේ හැම එකක්ම තියෙන්නේ සංකල්ප වල කොටු වෙලා ඉන්න එක. ඇයි සංකල්ප වල කොටු වෙලා ඉන්නේ? අපි මේ හැම දෙයකටම අපට ආවේනිකව විග්‍රහයක සත්භාවයක් තියෙනවා. ඔකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතහත් අපිට මේ සත්‍යයි කියන ඇත්තයි කියන භාවයක් තියෙනවා. අපිට නැත්තම් අපි ඉන්නේ කොහොමද? läගගෙන ඉන්න බැරි වෙනවනේ. läගගෙන ඉන්නේ අපිට ඇත්තයි කියලා කාරණාවකට ගිහිල්ලා. ඒ කියන්නේ ඇත්තයි කියලා කාරණාවකට ගිහිල්ලා කියන්නේ අපි ඇත්ත හොයන්නේ නැහැ කියන එක. ඇත්ත හොයන්න තියෙන නිසා මොඩකමේ රිංගගෙන ඉන්නවා. එහෙම නැතුව හරියටම හොයන්න යමුනොත් එහෙම අපට සත්භාවයක ඉන්න බැරි මම පස්සේ තමයි මේ අර දුරයන්වන්සේ කාරණා පිළිමයි. ඒකෙදි මේ අර දුක්ඛේ මූලයේ විදිහට මේ ආයතන හයෙන් යම් මොකක් හරි දෙයක් මේ ඉස්මතු වීම යම් බවක් කියන එක මොනවා හරි විග්‍රහයක්. ඒකම තමයි දුක්ඛය කියන්නේ. දුකට හේතුව. ඒ කියන්නේ ඇත්තටම දුක කියලා කියන්නේ අපි එතන වින්දනයක් අපි ඒකේ läග ගන්න කැමතියි කියන එක. තමන්ට ලැබෙන දේ. තමන්ට ලැබෙනවා කියනකොට අපිට ඒක තව හිතන්න දේවල් තියෙනවා. තමන්ට ලැබෙනවා කියන තමන් කියලා වෙන කෙනෙක් ඉන්නවා ලැබෙනවා කියලා වෙන දෙයක්ත් තියෙනවා. ඒක දෙකින් යන්නත් බෑ. එතකොට අපි මේ ඇත්තටම හිතන විදියේ එකම කරුණ දෙන්නට ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපට තමන් වෙනම ඉඳලා තමන්ට ලැබෙන දෙයක් වෙලා. ඒකෝට ලැබෙන දේ අයින් කරලා තමන් ඉන්නවා. එහෙම වෙන්න බෑ. එතකොට එහෙනම් හිතන ප්‍රශ්නයත් එක්කම කතා කරන් යනකොට තමන් කතාවක් අදාළ නැහැ. දැන් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයත් එක්ක විමසන ගතියත් එක්ක ප්‍රශ්නයක් තියෙනවනේ මෙන්න මේක එක්කයි අහගෙන යන්නේ. සත්‍යවාදී හිතන කෙනෙක් වෙන්නේ අන්න හරි. සත්‍යවාදීව හිතන කවුරුත් එක්ක. ඒ සත්‍යවාදී හිතන කෙනෙක් නම් අර මම කියලා ගන්න නැහැ. මම කියන කාරණාවට එයාට ඒ කියන්නේ ඒකට යන්න ඉඩ නැහැ. එතන මම කියන්නේ කවුද? දැන් අපිට මම කියන්නේ කවුද කියන ප්‍රශ්නේ මුලින්ම එන එකන්නේ. එතකොට එහෙනම් එයාට ඒකකට රිංගන්න ඉඩක් නැහැ. එනවා සත්‍යවාදී කියන එක පුදුම සුන්දරයි. ඒ කියන්නේ සත්‍යවාදී කියනකොට ඇත්තටම මේ ලෝකේ ජීවත් වීම විනෝදයක්. විනෝදයක් කියලා කියන්නේ අර රහතන් වහන්සේ කියන ලස්සන උපමාවක් කටුකුරුන් සනස් පැහැදිලි කරනවානේ. අම්මා සෙල්ලංගේයක් හැදුවට පස්සේ පොඩි උන් ටික සෙල්ලංගෙට ගිහිල්ලා සෙල්ලම්පත් කාලා ගිහී යුද්ධ කළා එනවා වගේ වැඩ. ඒ කියන්නේ එතන තියෙන්නේ සත්‍යවාදීව ජීවිතේ හිතනකොට අර ජීවිතයේ යෙදෙන කාරණා එක්ක රිංග ගන්නවට වඩා ඒක අර පැත්තකින් බලන චිත්තපටියක් වගේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් පැත්තක ඒ කියන්නේ අපිට ඒක අල්ලගන්න හෝ läගගන්න හෝ කියන කතාවක් කියන්නේ නේ. අපි හිතුව මෙහෙම සරල කාරණාවක් උපමාවක් කියන්නේ සරලව. දැන් අපිට මොනවා හරි කතාවක රසාස්වාදයක් භුක්ති විඳින්න පුළුවන්. කතාවක රසාස්වාදයක් මොකක් හරි කතාවක රසාස්වාදයක් භුක්ති විඳින්න පුළුවන්. ඒ රසාස්වාදේ භුක්ති විඳින එක යනකොට ඒකේදී අර අපි අකමැති දේවලුත් තියෙනවා. කැමති දේවලුත් තියෙනවා.
හසාස්වාදයේ භුක්ති විඳිනවා. හැබැයි ඥානාන්විත කෙනෙක් හසාස්වාදයේ භුක්ති විඳිද්දී එයා හිතන නෑ. ඒ කතාවේ යන්නේ ඉන්න කෙනා කතාවේ නෑ. එයාට තියෙන මේ හසාස්වාදයේ භුක්ති විඳින. හැබැයි එතකොට එයා ඒක එච්චරයි. දැන් ආයේ කතාව කියවලා ඉවර වෙලා අරක අරහෙම වුණා නම් හොඳයි. මේක මෙහෙම වුණා නම් හොඳයි. ඒක එයාට නෑ. පොත කියවපු කෙනාට කතාව බලපු කෙනාට ඒ කෙනාට ඒක නැහැ. ඒ කියන්නේ මේ ඒක රසයේ භුක්ති විඳපු විතර කෙනෙක් නා. එහෙම නැති කෙනෙක් නා අයියෝ අපරාධ මේක වෙන විදිහකට තිබ්බනම් හොඳයි මේක අරේ. දැන් අර වෙන ප්‍රශ්න ඊළඟට. හැබැයි රසයේ විතර භුක්ති විඳලා පස්සේ එහෙම එකක් නැහැ. අන්න ඒ වගේ යථාර්ථවාදී ජීවිතයක් එක්ක එතරම් දහමත් එක්ක යමු වෙච්ච තැනදී යන තියෙන්නේ මේ ජීවිතේ මේ කියන්නේ අර රසාස්වාදයක් එක්ක කතාවක් බලනවා. ඒ කියන්නේ එයා ඒකේ නෑ. හැබැයි යන්න අකමැති දේවල් තියෙනවා, කැමැති දේවල් තියෙනවා. හැබැයි අකමැති වුණාට අකමැති බවක් එක läග්ගන යන්නේ නෑ. කැමැති වුණාට කැමැති බවක් එක läග්ගන යන්නේ. අර දැන් අර මේ සූත්‍රය වගේ සැඩපහරි ස්වභාවය වගේ තමයි. සැඩපහරක් එනවා. ඉතින් ඒක වේලවන්නට ඕන. ඒකට අර වෙන වෙන වැඩ පිළිවෙල ආයේ තියෙනවා. නන්දිය තියෙනවා. ඒ කියන්නේ සෝත ඒ කියන්නේ මම මේ පැහැදිලිව රහතන් වහන්සේ ගැන නෙමෙයි. සෝතපන්න ඒ කියන්නේ මාර්ගයට ආව කෙනෙක්. නන්දිය තියෙනවා. නන්දිය තිබුණාට අර මේ ආත්මීය හැඟීම නැහැ. ඒ කියන්නේ ඒක කියන්නේ හොඳම කාරණා ආත්මීය හැඟීම නැහැ කියන්නේ. හරියට මේ කියන්නේ අපේ ජීවිතයේ යෙදීම ඒ කියන්නේ අපි මේ ජීවත් වෙනවා කියන කාරණාව හරියට මේ යථාර්ථවාදී කෙනෙකුට අර රසාස්වාදයෙන් යුක්ත කතාවක් චිත්තපටියක් බලනවා. ඒකේ සිදුවෙන කරුණුත් එක්ක බලාගෙන ඉන්නවා. හැබැයි ආත්මීය හැඟීමක් නැහැ. නන්දි දැන් අපි චිත්තපටියක් බලනකොට සමාන කතාවක් හරි මොකක් හරි බලනකොට කැමති එක්කිනාට හරි දෙයක් වෙනකොට හතුටක් තියෙනවානේ. අකමැති එක්කිනාට හතු දෙයක් වෙනකොට දුකක් තියෙනවා. ඊළඟ කැමති එක්කිනාට ගහනකොට එමු දුකක් තියෙනවා. හැබැයි අපි හිතර නැහැනේ. කතාව ඇතුලේ අපි නැහැ. ආයි පැත්තක ඉඳලා අර කාරණාව දෙන්න. ඒතකොට මේ සිද්ධිය අපි නැහැ. හැබැයි අපි රසාස්වාදී භුක්ති විඳිනවා. ඔන්න වගේ තමයි ආත්මී. එතකොට එහෙනම් ඒ සිද්ධිය වුණාට පස්සේ අපි ගම්මුක මම සරල විදිහට මේ සිංගල් චිත්‍රපටියේ කොන විල්සන් කරු ජීවන් කුමාරතුංගට ගහනවා කියන්නේ. එතකොට මේ සිද්ධිය අපි මේ දෙක දකිනකොට එතනදී අපිට ගැටීමක් ඇති වෙනවා. හැබැයි අපට විල්සන් කරු කෙරෙහි ඇදීලා යන බවකින් කතා ඉවරන පස්සේ යන්නේ නැහැ. ජීවන් කුමාරතුංග එක්ක ඇලීලා යන ගතියකින් එහෙම වෙන්නේ නැහැ. කතා ඉවරන පස්සේ ඔක්කොම ඉවරයි. මං එතන නැහැ. ඒ ආත්මීය හැඟීම අන්න එතන ගියේ. ඒ කියන්නේ මම උපමාවෙන් කිව්වේ කතාවේදී ආත්මීය හැඟීම තියෙනවා. මම කිව්ව උපමාවක් ගත්තාට පස්සේ අන්න ඒ වගේ තමයි සේකේකගේ ජීවිතයේදී. ඒ නිසා තමයි සේක කෙනෙකුට මේ පොඩි සිහි කිරිල්ලක් විතරයි යොමු වෙන්න තියෙන්නේ. සහ මේ සේක කෙනෙකුගේ අර ජීවිතය තමන්ගේ පැත්තට බර වෙලා සිද්ධිය වෙන්නේ නැහැ. හැම වෙලෙම බාහිරට යොමු වීමක් එක තියෙන්නේ. දැන් අර කතාවේ ගත්තාට පස්සේ කතා රසය බලන්න යනවා මිස මම කතා රසයට ලාටු එකතු කරන්නේ නැහැ. මම ඒකේ පැත්තක ඉඳගෙන. තියෙන කතාවේ කතා රසයේ භුක්ති දෙනවා. කතා රසයේ භුක්ති දෙන්නේ දුකයි සැපයි දෙකම එනවා. තරහයි ඇලීමයි දෙකම එනවා. කතා රසයේ භුක්ති දෙන්නේ. අන්න ඒ වගේ තමයි සේක කෙනෙකුගේ ජීවිතය. සේකේකට විහා කෙනෙක් ගන්න බැරි අර විදිහට දකින්න බැරි බෑ ඒ සේක කෙනෙක්ගේ මෙයා නන්දිය දකින්නවා කියන කාරණා මට ලැබෙන නන්දියමයි යහපත. ඔව් ආත්මීය හැඟීම් බැඳලා තියෙනවා. ඒ කියන්නේ මම කතාවේ ඉන්නවා වගේ වැඩ. ඒ සත්‍යවාදී කතා කරපු මේ කවුරුද මාත්‍රිකාවට කෙනාගේ ස්වභාවයෙන් ගත්තාම සත්‍යවාදී කෙනෙක් නේ. ඔව් සත්‍යවාදී කෙනෙක්. ඒකට යා සෝවාන් නෑ. එතකොට එයාගේ තීක්ෂ සිතේ ස්වභාවය කරනද දැන් එතකොට මේ නන්දිය කියන එක යාට නැහැ නේද? මෙහෙමයි. ඒ නන්දිය නෑ නෙමෙයි. එයාලගේ නැත්තේ කාම තණ්හාව. ඒ කියන්නේ ඒක වෙනම. ඒ කියන්නේ එයාලගේ ස්වභාවයේ තියෙන කාම තණ්හාව නෑ. නන්දිය නෑ නෙමෙයි. එයාලා ක්‍රමයකට යමු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාරණාව සත්‍යවාදී කෙනෙකුගේ ලක්ෂණය තමයි අපට මේ පිටින් අහප විග්‍රහයක් දෙන්න බෑ. ඒ කට්ටිය නිකන් මේ අසාමාන්‍ය ජීවිත සත්‍යවාදීයි. නන්දිය නෑ නෙමෙයි. නන්දිය එදිලා. හැබැයි
එයා මැදිහත් වෙලා යමක läගගෙන ඉන්න යට බෑ. අන්න ඒකයි. එයා මැදිහත් වෙලා යමක läගගෙන ඉන්න අමාරුයි. හැබැයි සත්‍යවාදී අර එයාට දැන් අපි ගත්තොත් මෙයාලගේ ආකින්ඥායතනට මුලින්මක්නේ තියෙන්නේ. ඒ කාරණාව එකපවා ඒ සමාපත්තිය වඩනකම් ඒකත් එක්ක ඉන්නවා. හැබැයි ධර්මිනියත් එක්ක හිතනකොට එතෙන්ද එහා යමක් තියෙන බව හැඟීමක්, එතෙන්ද එහා සත්‍යයක් තියෙන බව හැඟීමක් තියෙනවා. ඒ නිසායි හොයන්නේ. ලෝකේ මට්ටමින් කාමේ නැහැ. ඒ කියන්නේ උපරිම, ඒ කියන්නේ ඇත්තරම ගත්තොත් සත්‍යවාදී කෙනෙකුගේ සත්‍යවාදීත්වයේ ස්වභාවය ඉස්මතු වෙනකොට ඒවා ඉන්න බෑ. එහෙනම් අපි ගත්තොත් මේ කාලයකට නෙමෙයි. අඩුම හිතන කාලයකට හරි. ඒ කියන්නේ අපි හිතනවානේ මුළු ජීවිතේරෙම එන්නේ නැහැ. මුළු ජීවිතේරෙම නෙමෙයි. අඩුම අපි හිතන්නේ යොමු වෙච්ච කාලෙදී හරි. හැබැයි ඉතින් මේ දැන් එහෙම දිගටම හිතනවා නම් ඉතින් සත්‍යවාදීව අරවට එන්න ඉඩ නැති. ආවත් නිකන් යනවා අච්චරයි. ඒ කර්ම වලට එන්න ඉඩ නැති. ඒ ඔය කියන කෙනාට එයාගේ පැත්තෙන් විග්‍රහය එන්න විදියක් නෑ නේද? එයාගේ පැත්තෙන් විග්‍රහයක් ඉන්නේ කියලා. දැන් මම ඒකට සාපේක්ෂව නිසා මම දැන් සෝන දැන් කියන එකත් එක්ක සනද කියනකොට බැලුවේ සනද මේ දැන් සෝනද කියන යනවා. ඒ කියන සනද මේ කියන වචන නෙමෙයි, වචන ටික නෙමෙයි. ඒ කියන එකේ කියන සිද්ධිය ඒකට විතරක් මම අවධානය යොමු කරනවා. කියන්නේ ඒ සිද්ධිය ඒ කියන එක හරි ඇහෙනවා සමහරවිට ඒක තේරෙනවා. ඒකල සමහර මේ එතනදී ආයි ඊට පස්සේ පොඩි ඉඩක් එනවා. නැතු සමහර කියන්නේ මම කියන්නේ නැතුව ඉන්න එකේ ඉඩක් එනවා සමහර. එතකොට මේ දැන් අර කියාගෙන යනකොටත් ඒකම එක්ක යනකොට අර ඉස්සෙල්ලා කලින් එහෙම ටික ආයි මතක නැහැ. ඒ ටික නෑ. සෝනන්ද කියන එක ඒක තේරෙනවා. කියන්නේ ඒ ටිකේ විතරයි යනවා. ඒකේ කියපු ටික නෑ. අය පස්සට කියපු ටික නෑ. ඊට පස්සේ සෝනන්ද අර කියන්නේ නැතුව ඉන්න මොහොතක් කියනවනේ. එතන යම් ඉඩක් වෙනවා සනද. එතනදී මොකද්ද? කියන්නේ දැන් අනුගත වීම දැන් සෝනන්ද මට කියන්නේ. ඔව් නෑ එතනදී දැන් ඒකේ අනුගත වීම කියනවා නම් අපේ දැක්මක් සකස් වෙලා තියෙද්දි ඒකත් එක්ක ඒ දැක්මේ වාසය කිරීම. ඒ කියන්නේ අපිට කියාගෙන යන කාරණාවත් එක්කම සිදු වෙලා තියෙනවනේ. සිදුලා තියෙද්දි ඒක අනුගත වෙලා ඉන්නවනම් ඒ දැක්ම සකස් වෙලා තියෙනවනම් ඒ දැක්මත් එක්ක ඉඳීම තමයි වාසය කිරීම. ඒකත් එක්ක ඉන්නට ඕනේ. ආයෙ දැන් විග්‍රහ නැහැ නෙලකට. අලුත් විග්‍රහ නැහැ. අර දැක්මත් එක්ක ඉන්නට ඕනේ. ඒකට ඉතින් අපි අර සමාධිය සිහිය ඒ වගේ ටික ටික බලත් වෙන්නට ඕනේ. අපිට මම අර යම් වෙලෙම මම කියන්නේ මේ දවස් ටිකේ දැක්ම භාවිතා කරන්න ඕනේ කියලා. අන්නේ විදිහේ සිදුවීමක් අපි ඒ කියන්නේ ඒ අනුගත වීමක් එක යෙදීමක් දිගටම තියෙනවනම් බාහිරින් එකක් ඇහෙනවක් කියන කාරණාවකුත් වෙන්නේ නැත්තම් අනුയോഗෝ පච්චවේක්ඛනා කියන විදිහට යෙදීමක් වෙනවා. તો අපේ විතරක් එක්ක ඉන්න යන්න බෑ. ආයම් අපේ පැත්තට ඇවිදලා නේද? අපිට යමක් අහන ගමන් ඒක කරන්න බෑ නේ සම්මත. තේරුම් ගන්නවා කියන එකේදී බෑ. හැබැයි කියන කාරණාව එක අනුගත වෙනවා කියන එකයි දැන් සසින් තහපු කාරණාව ඒක. ඒකේ කරුණු තේරුම් ගන්නවා කියන එක නෙමෙයි. කියන කාරණා අනුගත වෙලා ඉන්නවා කියනකොට ඒක අර නිකන් ඔහේ අනුගත වෙලා ඔහේ ඉන්නත් පුළුවන්. නමුත් ඒකට අනුව හිතීමක් තියෙන්නට ඕනේ. ඒ අනුගත වීම කියන කාරණාව ඇත්තටම ඒක අසාමාන්‍ය සුන්දර භාවයක්. එතකොට ඒකත් එක්ක අපට දැන් ඒ දැක්මෙක්ම ඉඳ තියෙනවා. එතකොට අන්න අර ප්‍රතිපදාව කියන කාරණා. හැබැයි අපට ඒක දැන් අපි මේක අපට පෙරලා ප්‍රශ්නයක් එනවා කියලා. ඒ කියන එක අනුවම හිතාගෙන යන්න බෑ කියලා. හිතන්න පුළුවන් නම් තමයි ඉන්න පුළුවන්. එතකොට අපි පෙරලා ප්‍රශ්නේදී පස්සේ හිතන්න වෙනවා.